හරි අයබෝවන් හරි පුතාලා දැන් අපි පෞගිය පාඩම් වල දැන් අපේ අද පාඩම තමයි මේ කලමනාකරණය කියන කලමනාකරණ ක්‍රියාවලිය ආශ්‍රිතව තමයි අපි මේ වීඩියෝ එක පුතාලාට ඉදිරිපත් කරන්නේ. පුතාලා කලමනාකරණයේ නිබන්ධනයේට අදාළව තමයි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. දැන් මේ වෙනකොට මේ කලමනාකරණයේ පාඩමට දාලා අපි කතා කරලා තියෙනවා වීඩියෝ දෙකක්. නේ අපි part 1 part 2 කියලා වීඩියෝ දෙකක් පුතාලාට සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ මේකේ තුන්වෙනි වීඩියෝ එක. දැන් පළවෙනි වීඩියෝ දෙකෙන්ම අපි සාකච්ඡා කළේ කලමනාකරණ ක්‍රියාවලිය කියන එක පිළිබඳ හැඳින්වීමක් තමයි අපි දුන්නේ. ඒ කියන්නේ කලමනාකරණ ක්‍රියාවලිය කියලා කියන්නේ මොකද්ද? ආයතනයේ කලමනාකරුවන් කවුද? කලමනාකරුවෙක් අවශ්‍ය කරන සුසුකම් මොනවද? නේද? ඊට පස්සේ කලමනාකරුවෙගේ කුසලතා මොනවද? යන ආදී කාරණාවන් පිළිබඳව තමයි අපිට දැන් දැනුවත්භාවයක් මේ සම්බන්ධයෙන් තියෙන්නේ. අද අපි කතා කරමු දැන් අපි දන්නවා කලමනාකරණ ක්‍රියාවලිය මේකට ක්‍රියාවලියක් කියලා කියන්න කලමනාකරණ ක්‍රියාවලියක් කියලා කියනකොට ක්‍රියාවලියක් කියන වචන තේරුම තමයි set of activities කියන එක තමයි ඒකේ තේරුම. හරි set of activities කියන එක. ඒ කියන්නේ set of activities කියන එකේ තේරුම තමයි මේ ක්‍රියාකාරකම් රාශියක් කියන එක. ක්‍රියාකාරකම් රාශියක්. පුතාලා කලමනාකරණය කියලා කියන්නේ ක්‍රියාකාරකම් රාශියක් නම් ඒක ඇතුලේ තියෙනවා ප්‍රධාන ක්‍රියාවලින් හතරක්. ඒ තමයි ඒකේ තියෙනවා සැලසුම්කරණයේ තියෙනවා. හරි සැලසුම්කරණයේ තියෙනවා. ඒක ඇතුලේ සංවිධානකරණයේ තියෙනවා. සංවිධානකරණයේ තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ මෙහෙයවීම තියෙනවා. ඒක ඇතුලේ පාලනය කිරීම කියන කාරණා හතර තියෙනවා. දැන් මේකේ දැන් මෙහෙමයි මේ අපි මේ කලමනාකරණය කියලා මේක තියරියක් විදිහට ඉගෙන ගත්තට දැන් ඕගොල්ලෝ හිතන්න එපා මේ කොමර්ස් කරන මැනේජ්මන්ට් කරන අය විතරයි කලමනාකරණය දන්නේ. අනිත් කවුරුත් දන්නේ. හරි. එහෙම හිතන්න එපා. දැන් උදාහරණයක් අතට මේ අපි කතා කරන සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම පාලනය කියන එක අපේ ආච්චි අම්මලා කියලා දන්නවා. අපේ ඒගොල්ලෝ දන්නේ මේක ප්ලෑනින්, මේක ඕගනයිසින්, මේක කන්ට්‍රෝලින්, මේක ලීඩින් කියන එක එහෙම දන්නේ නැහැ. නමුත් ඔටෝමැටිකලි මිනිසුන්ගේ ඇඟෙන් මේක වෙනවා. නේ? දැන් අපි වැඩක් කරනකොට සමහරට අපි දැන් පොඩි දෙයක් අපි සැලසුම් කර ගන්නවා. සැලසුම් කිරීම කියලා කියන්නේ අනාගත අභිමුඛ දෙයක්. හරි අනාගත අභිමුඛ දෙයක්. ඒ කියන්නේ අනාගතයේදී මොකද්ද කරන්නේ කියලා කලින් හිතා ගන්නවට අපි ඒකට කියනවා සැලසුම් කරන්නේ කියලා. නේ? අපි අනාගතයේදී කරන්න ඕන දේ කලින් හිතා ගන්නවට අපි ඒකට කියනවා සැලසුම් කරන එක. ඒක හරියම සරලයි. නේ? දැන් ඔය පුතාලා A level exam එකේ වෙරෙන්න කිට්ටු වෙලා හරි පුතාලා නිතරම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි සර් A level ඉවරලා මොකද කරන්නේ? හරි? A level ඉවරලා මොකද කරන්නේ කියලා අහන. දැන් A level ඉවරලා මාසයක් විතර යනකම් ඕගොල්ලෝ මොකද්ද කරන්න හම්බ වෙන්නේ? වලම්පිකම් හොදන්න, රෙදි හොදන්න, ගෙවල් අතු ගන්න අර ඇරියස් වෙච්ච වැඩ ටික ගෙවල් වලින් දෙනවා. හරි? හරිද? ඉතින් A level ඉවරලා කරන්න ඕන දේවල් කලින් අහලා කලින් හිතලා බලලා ටියුට දෙනවා. මේ කලින් අහලා කලින් හිතලා බලලා මේ ඉතින් කටයුතු කරන සර්ලාගෙන් අහනවා මේ වැඩිහිටියන්ගෙන් අහනවා තව ජොබ් කරන අයගෙන් අහනවා හිතවතුන්ගෙන් අහනවා මොනවද කරන්න ඕනේ කියලා. මොකද හරි පාත් එක තෝරගන්න හරි අමාරුයි. ඉතින් ඒක ඕගොල්ලෝ නොදැනීම කරන ප්ලෑනින් එක සැලසුම් කරන්නේ. නේ? ඊට සංවිධානකරණයේදී කරන්නේ දරුවනේ තමන්ට තියෙන මොකක් හරි අරමුණක් ඉටු කරගන්න තමන්ට තියෙන වැඩ සම්පත් ඒ වගේම බලය අධිකාරී කියලා කියන එකට ඒ වගේ දේවල් බෙදා හරින එක තමයි කරන්නේ. ඒ කියන්නේ වැඩක් කරන්න වැඩක් පිළිවෙලට කරන එක හදා ගන්නවා. දැන් විභාගෙට තියෙන කාල සීමාව අඩුයි නම් විභාගෙට තියෙන මේ කාලය අඩුයි නම් අපි ඒතකොට අපිට තියෙන සීමිත සම්පත මොකද්ද? කාලය කියන එක. ඒතකොට අපි මේ සීමිත සම්පත කාර්යක්ෂමව පාවිච්චි කරන්න ඒ කියන්නේ කලමනාකරණය කියලා කියන්නේ. කලමනාකරණය කියලා කියන්නේ සීමිත සම්පත් කාර්යක්ෂමව පාවිච්චි කිරීම. හරි? ඒ අනුව මේ සීමිත සම්පත කාර්යක්ෂමව පාවිච්චි කරන්න අපිට තියෙන කාලය කියන එක බෙදා ගන්නවා. ටයිම් ටේබල් එක හදලා BS වලට මෙච්චරයි, accounts වලට මෙච්චරයි, econ වලට මෙච්චරයි කියලා මේ කාලය කියන එක බෙදා ගන්නවා. නේ? ඒතර මේ කාලය බෙදාගෙන අපි වැඩ කරන්න පටන් ගන්නවා. ඒක ඇවිල්ලා ඕගනයිසින්. දැන් සමහර වෙලාවට විභාගේ ලඟ වුණාම අපිට සමහර පාඩම් කරගන්න වෙලාව මදි වෙනවා. කරගන්න බෑ. ඊට පස්සේ පිස්සෙක් වගේ නෝට් එකතු කරනවා, එහෙම දුවනවා, අර ඉලක්ක පස්ස හොයනවා, පස්ස පත්‍රේ උස්සන්න ප්ලෑන් කරනවා නේද? ඊට පස්සේ අංජනන් එලි බලනවා, පරීක්ෂකවරයාගේ මේ පස්ස පත්‍රේ පේන්න කිලිවල එක එක ඒවා කරනවා.
ඒ හරියට තමන්ගේ වැඩේ ඕගනයිස් කරගත්තේ නැති අය. සමහර අයට අවුරුදු 2ක්මදි ඕගනයිස් කරගන්න. ඒ ලෙවල් කරන අවුරුදු 2මදි තමන්ගේ විශ්වවිද්‍යාලයට යන එක ඕගනයිස් කරගන්න. ඒගොල්ලෝ තර්ඩ් සයි කරනවා, සෙකන්ඩ් සයි කරනවා. හරි. ඉතින් ඒ ඕගනයිසින් පාර්ට් එක හරි ප්ලෑනින් පාර්ට් එක හරි අවුල් වෙලා ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඕගනයිසින් වලදී කරන්නේ මේ ප්ලෑන් එකට අනුව වැඩ කරන්න පටන් ගන්නවා. හරි මේක ඇවිල්ලා සැලසුම් කරන එක කියන්නේ අනාගත දෙයක්. සංවිධානකරණය කියලා කියන්නේ වර්තමානයේ හා බැඳිච්ච දෙයක් තමයි සංවිධානකරණය කියලා කියන්නේ. ඒ වගේ මෙහෙවීම කියන්නේ වර්තමානයේ හා බැඳිච්ච දෙයක්. මෙහෙවීම කියලා කියන්නේ අරමුණු කර රැගෙන යාම. සරලව කියනවනම් මීට වඩා හොඳ නිර්වචන තියෙනවා. මේ අපි සරලව ටිකක් තේරුම් ගන්න එපා. අරමුණු කර රැගෙන යාම. දැන් අපි වුණත් පාඩම් කරනකොට සමහරවිට අපිව අරමුණෙන් බැහැර කරන යම් සාධක තියෙනවා. දැන් සමහර අය ෆෝන් එක ළඟ තියාගෙන පාඩම් කරනවා. ටෙලිෆෝන් එක ළඟ තියාගෙන පාඩම් කරනවා. මට ටෙලිෆෝන් එක ළඟ තියාගෙන සමහර එක එකයි පුරුදු වෙනස්. දැන් සමහර දැන් අපේ කැම්පස් එකේ ඉඳලා සින්දු අහා පාඩම් කරන අය. හැවිදවිද පාඩම් කරනවා. හරි ඊට පස්සේ ඇඳේ නිදාගෙන පාඩම් කරනවා. ඊට පස්සේ උගන්න කාටරි උගන්නනවා වගේ පාඩම් කරනවා. දැන් අපේ ඉන්දියා දේශපාලනය කරන එක්කෙනෙක් එයා දේශපාලන කතාවක් කරනවා වගේ තමයි එයා පාඩම් කරන්නේ. හරි එයා පාඩම් කරනවා කලමනාකරණය යන කුමක්ද කියලා මේ ලෝකේ කාටවත් තේරෙන්නේ නැහැ. ඔන්නෝම එහෙම තමයි එයා පාඩම් කරන තැන් වල අපිට ඉන්න බෑ. ඇයි ඒ කියන්නේ අපිට මිනිහා කෑ ගහනවා. සමහර අහන් ඉඳලා පාඩම් කරගන්න පුළුවන්. ඉතින් එක එක්කෙනාගේ පාඩම් කරන ස්ටයිල්ස් වෙනස්. දැන් මොන ක්‍රමයකට පාඩම් කළා සමහරට අපි අරමුණෙන් බැහැර වෙන වෙලාවල් තියෙනවා. දැන් අපි පාඩම් කරගෙන ඉන්න ගමන් ජනලිකාවට අපේ යාළුවෙක් වෙලා මචං වරෙන් ක්‍රිකට් ගහන්න යන්නේ කියලා ඕන අපි ඇදගෙන යනවා. අපි දැන් කමන්නේ අද ඔන්න ඔය ක්‍රිකට් ගහලා හෙට පාඩම් කරනවා. අපි එහෙමනේ ප්ලෑන් කරන්නේ. කමන්නේ දැන් අද ක්‍රිකට් ගහනවා. ගහලා පාන්දර 3ට හැරෙනවා. පාන්දර 3ට හැරෙන්න පාන්දර 2ට විතර බෙල් එකක් තියෙනවා. හරි නමුත් ඇහැරෙන්නේ නැහැ සමහරට. අපිට ඇහෙන්නේ නැත්නම් ඇහුණත් අපි නැහුණා වගේ ඉන්නවා. ඉතින් ඒ වගේ මේ නැත්තම් ෆෝන් එකට කවුරු හරි ඔන්න අන්නෝන් පුද්ගලයෙක් නැත්නම් නොදන්න පුද්ගලයෙක් මැසේජ් එකක් එවනවා. අපි යාට ආයි ගන්නවා, එයා ඌයි ගන්නවා. හරිද? ඊට පස්සේ එයා අපිට මැසේජ් කරනවා, අපිත් මැසේජ් කරනවා. සමහරට ගෑනු ළමෙක් ඒකේ සමහරට බොරු පින්තූරයක් දාගෙන ඉන්නේ, පට්ට කෑල්ලක් වගේ බොරු පින්තූරයක් දාගෙන ඉන්නේ. ඊට පස්සේ අපි ඒකට රැවටලා පුළුවන් තරම් මේ පාඩම් කරන එක පැත්තක දාලා මැසේජ් කරනවා. ඉතින් එතකොට අපිට මේ අපිට තියෙන සීමිත කාලෙන් අපිට ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. අපි තීරණය කරගත්ත අරමුණට අපි ඊට යන්න බැරි වෙනවා. ඒ නිසා මෙහෙවීම කියලා කියන්නේ අරමුණු කරා රැගෙන යාමේ ක්‍රියාවලිය. ඒක අපිටම කරගන්න ඕන දෙයක් වගේම සංවිධානයේ කළමනාකරුවේ ඒ සංවිධානයේ සෙසු සමාජිකින්ව Taman තීරණය කර අරමුණු කරා රැගෙන යන්න ඕන. මොකද මේ මිනිස්සුන්ට පෞද්ගලික අරමුණු ටිකක් තියෙනවා. දැන් මම ආයතනයක සේවකයෙක් නම් මට ඇඟේ අමාරුවක් නෑ ආයතනට අස්වත් ගන්න. හරි මම බලන්නේ පුළුවන් තරම් මගේ OT කරලා මගේ ගාන වැඩි කරගන්න ඊට පස්සේ මගේ වැටුප් වැඩි කරගන්න මට උසස් සීමක් ගන්න එහෙම තමයි මම බලන්නේ. නේ ආයතනයකට අපි හිතනවා 130ක් විතර දෙනවා 70ක් අපි ගැන තමයි අපි හිතන්නේ. ඉතින් ඒක නිසා ඒ අයට පෞද්ගලික අරමුණු ඒ දැන් ක්‍රිකට් ගහන ක්‍රීඩකෙක් ගැන හිතන්නකෝ. මම බැට්ස්මන් කෙනෙක් මම බලන්නේ මගේ නම්බරට ඉස්සරහින් ලකුණු 100ක් දාගන්න. නේ මම ටීම් එකේ රැඳිලා ඉන්න තමයි මම බලන්නේ. මොකද මේක කම්පිටිෂන් එකක්. මම මැච් එකක් දෙකක් ෆේල් වුණොත් මාව අයින් කරලා වෙන කෙනෙක් දානවා. නේ ඉතින් ඒ නිසා මගේ පෞද්ගලික අරමුණු තමයි අංක 1ට එන්නේ. පොදු අරමුණ යටට යනවා. ඉතින් ආයතනයේ ප්‍රධානිය දැනගන්න ඕනේ පෞද්ගලික අරමුණු වලට වඩා උඩින් පොදු අරමුණ කියන එක ගන්න. ඉතින් ඒක තමයි මෙහෙවීමක් කියලා කියන්නේ. අරමුණු කරා සේවකව රැගෙන යාම. පාලනය කියන එකෙන් අදහසින් දැන් සමහරලාට ළමයි අපි සැලැස්මක් හදාගත්තාම 100%ම ඒ සැලැස්ම අපිට ළඟා කරගන්න බැරි වෙනවා. දැන් අපි පුතා හිතන්නකෝ ඔයා ඒ තුනක් ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. නමුත් ඔයාට ලැබෙනවා C3ක්. අහසට පොළොව වගේනේ ප්‍රතිඵලෙ. අහසට පොළොව වගේ. දැන් මේ පාර පරණ විෂය නිර්දේශය සහ අලුත් විෂය නිර්දේශය කියන ගැටලුව ආවට පස්සේ බොහෝ ළමයි මගෙන් ඇහුවා සර් සෙකන්ඩ් ෂයි කරන්නද තර්ඩ් ෂයි කරන්නද එහෙම කිලිවල. ඉතින් මම ගොඩක් අය සෙකන්ඩ් ෂයි කරන්න කිව්වා තර්ඩ් ෂයි කරන්න කියපු ළමයි දෙන්නෙක් ඉන්නේ දෙන්නමටම විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වුණා. මම ඒවා ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් දාන්නම්. මොකද මේ ඕල් සිලබස් එකේ තර්ඩ් ෂයි කරපු ළමයිට ලොකු වාසියක් තිබුණා. සෙකන්ඩ් ෂයි කරපු ළමයිට ලොකු වාසියක් තිබුණා. 1.6 සෙඩ් එක ගත්ත ළමයිට ජපුර කැම්පස් එකේ chance එක හම්බෙලා තිබ්බා. A දෙකයි B එකේ A දෙකයි C එකේ තිබ්බ ළමයි. ඉතින් ඒක නිසා මේ යම් කිසි වාසියක් අනිවාර්යයෙන් මේ ළමයිට තිබුණා. හරි. ඉතින් ඒක නිසා දැන් සමහර ළමයි දැන් හිතාගෙන ඉන්නවා ඒ තුනක් ලබා ගන්න සමහර ඒකට C3ක් ලැබෙනවා. විවිධ හේතු. සමහර එයා අසනීපෙන් ඉඳ ඇති. එයාට හරියට ගෙදරට සර් කෙනෙක්ට කතා කරලා තමයි එයා accounts ඉගෙන ගත්තේ. ඒ සර් ඇක්සිඩන්ට්ලා එන්න බැරි වෙලා. ඒතර එයාට accounts ටික ෆුල් අවුල් වෙලා ඒක මොනවා ප්‍රශ්න. හරි මොනවා හරි ප්‍රශ්න. ඉතින් ඒ නිසා එයාට C3ක් තමයි ලැබෙන්නේ. ඉතින් නමුත් එයාට පුළුවන් සෙකන්ඩ් ෂයි එකක් කරන්න. නේ මොකද දැන් මෙඩිසින් කරන ළමයි නැත්නම් බයොලොජි කරන ළමයි තුන් පාරක් තියෙන්නේ තුන් පාරයි තුන් පාරම කරනවා විශ්වවිද්‍යාලයන්. හොඳලාට තියෙන 10 පාරක් තිබ්බම ළමයි 10 පාරක් කරනවා.
මොකද මේ මෙඩිකල් උපාධිය කියන එක එළියෙන් ගන්නවට වඩා ඇතුලෙන් නොමිලේ ගන්න එක කියන එක පිරිවේ අතින් තාම වාසිදායකයි. ඒ වගේම පිළිගැනීම අතින් තාම ඉහළයි. ඒලා දැන් කොමර්ස් ළමයිට එහෙම උනන්දුවක් නැහැ. කොමර්ස් ළමයි හිතන්නේ මේ මැනේජර් කෙනෙක් කියලා කියන්නේ මේ නිකම්ම නිකන් හාල්පාරුවෙක් කියලා. එහෙම නෙමෙයි, ඒක ලොකු වෘත්තියක්. සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක්ට රජයෙන් හම්බෙන්නේ ලක්ෂ එකමාර දෙකයි නම් ප්‍රයිවට් සෙක්ටර් එකේ මැනේජර්ට ලක්ෂ 10ක් විතර හම්බ වෙනවා. මිලියනයක් විතර හම්බ වෙනවා. හරි හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. තව කන්සල්ටේෂන් පෞද්ගලික ෆර්ම් දාලා කොච්චර සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ ළමයි අතාරිනවා මේ chance එක. අපරාධයද මම නම් කියන්නේ මේ නිකන් පුද්ගලික විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ලක්ෂ 10ක් 15ක් වෙදම් කරනවට වඩා රජයේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා අවුරුදු 2යි ළමයිනේ මහන්සි වෙන්න තියෙන්නේ. අවුරුදු 2යි මහන්සි වෙන්න තියෙන්නේ. first 2 years මහන්සි වුණා නම් අර ඊළඟට third year එකේ සාමාන්‍ය 50%යි වැඩ තියෙන්නේ. fourth year එකේ 30%යි academic වැඩ තියෙන්නේ. practical වැඩ තමයි 70%ක් තියෙන්නේ. ඇත්තරම අවුරුදු 2යි විශ්වවිද්‍යාලය හරියට මහන්සි වෙන්න ඕන. ඒතකොට යාව නිකම්ම ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ. ඉතින් ඔන්නෝමයි ඔය ඇතිර තත්ත්වය ළමුත් තමයි තේරුම් ගන්න නැහැ මේ කියන කාරණා. හරිද? ළමයි හිතන්නේ මේක සැරයක් කරනවා අපිට බෑ. තමන්ට බැරි වෙන්න හේතු කාරණා හරියට අවබෝධ කරගෙන මේ හේතු කාරණා හදාගත්තොත් ඊළඟට හොඳ ප්ලෑන් එකක් හදාගත්තොත් තමන්ට යන්න පුළුවන් විශ්වවිද්‍යාලයට. නේ? ඉතින් ඒක තමයි මේ පාලනය කියලා කියන්නේ. තමන්ගේ වැරදි අඩුපාඩු හදා ගන්නවා නම් ඒ වැරදි අඩුපාඩු හදාගන්න එකට අපි කියන දරුවනේ පාලනයක් කියලා. ඉතින් ඕක තමයි සමස්ත කළමනාකරන ක්‍රියාවලිය කියලා කියන්නේ. අපි දැන් පුතාලා දන්නවද අපි නොදැනීම අපේ අතින් මේ කළමනාකරන ක්‍රියාවලිය ඉස්ස සිද්ධ වෙනවා. මේක තියරියක් විදිහට ඉගෙන ගන්න දෙයක් නැහැ. අපි නොදැනීම අපේ අතින් කළමනාකරන ක්‍රියාවලිය සියලු කාරණා අනිවාර්යයෙන්ම ඉස්ස වෙනවා. නේ? ඒක දැන් අපි තියරියක් විදිහට ඉගෙන ගත්තාම අපිට වඩා හොඳින් හරි මේ න්‍යායන් භාවිතා කරලා ප්‍රායෝගිකව න්‍යායන් භාවිතා කරලා වඩා හොඳින් සාර්ථක වෙන්න පුළුවන්. එhmenan අපි මේකේ පළවෙනි කළමනාකරන ක්‍රියාවලියේ පළවෙනිම දේ පිළිබඳව සාකච්ඡා කරමු. ඒ තමයි සැලසුම්කරණය කියන එක තමයි අපි සාකච්ඡා කරන මාතෘකාව වෙන්නේ. right සැලසුම්කරණය. දැන් ඔය හිතන්නකෝ මෙහෙම සැලසුම්කරණය කියන එකේ ලක්ෂණ තමයි මෙන්න මේ. දැන් සැලසුම්කරණය කියන්නේ පුතේ කළමනාකරන ක්‍රියාවලියේ පළවෙනි පියවර. නේ? දැන් ට්‍රිප් එකක් යනවා කියලා දන්නව ට්‍රිප් එකක් යනකොට ඉස්සෙල්ලාම අපි මොකද කරන්නේ? කවුරු හරි යෝජනාවක් කරනවා. මචං අපි ට්‍රිප් එකක් යන් කියලා කවුරු හරි යෝජනාවක් කරනවා. අපි දැන් පිරිමි ළමයි 10 දෙනෙක් ඉන්නවා කියලා දන්නව යාළුවෝ 10 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් කියනවා අපි A level ඉවරලා ට්‍රිප් එකක් යමු කියලා. හරි? ඊට පස්සේ අනිත් 9 දෙනා කියනවා හරි අපි යමු කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ යන තැන කතා කරගන්නවා. හරි? එක්කෙනෙක් කියනවා යන තැන කතා කරගන්නවා ඉස්සෙල්ලාම අහන්නේ ගොඩක් වෙලාවට පිරිවෙන ළමයි වගේ නම් අහනවා දවස් කීයක් යන්ද කියලා. ඒතර ඒගොල්ලෝ කියනවා අපි දවස් 5ක් විතර යමු කියලා. මොකද මේ ඕනතරම් විවේකයේ කියන එක ඕනතරම් තියෙනවනේ දවස් 5ක් විතර යමු කියලා. ඊට පස්සේ අනිත් එක්කෙන තව එක්කෙනෙක් අහනවා කොහෙද අපි යන්නේ කියලා. හරි? ඊට පස්සේ ඒගොල්ලෝ දාගන්නවා යන තිරුකුණාමලේ පැත්තේ යාපනයේ පැත්තේ මඩකලපු සයිඩ් එකේ ආරුගම්බේ ඒ වගේ ටිකක් බීච් සයිඩ් එකට ටිකක් ලංකාවේ උඩ උතුරු ප්‍රදේශයක අපි ට්‍රැවල් කරලා නැහැ වැඩි ට්‍රැවල් කරන්න බෑ අපිට මේ පැතිවල නේද අපි තියෙන කාර්යබහුලත්වයත් එක්ක ළමයි පන්තිවල ඒ වගේ විද්‍යාවල හින්දා ටිකක් ට්‍රැවල් කරන්න අමාරුයි ඉතින් අපි මේ පැත්තට ට්‍රැවල් කරන්න දාගන්නවා මේ ළමයි පස් වෙනවා දවස් 5ක් යනවා යන තැන තීරණය කරනවා ඊට පස්සේ ඒ අතරේ තව එක්කෙනෙක්ට එක්කෙනාට මේ තව එක්කෙනෙක් අහනවා කොහෙද අපි නතර වෙන්නේ මොනවද කන්නේ කීයක් විතර යනවද කීය ගාන එකතු කරනවද හරිද දෙමව්පියන්ගේ අවසර ගන්න කොහොමද කවුද මේ ගමට මේ 10 දෙනාට ඇරෙන්න තව 10 දෙනෙක් එක්කව කරගන්න කවුද ඉන්නේ නැත්තේ ඒ අය ඉන්නේ නැත්තේ එයාගේ දේවල් සාකච්ඡා කරනවා කට්ටියත් කතා කරනවා කිසිම සාකච්ඡාවක් නැතුව ට්‍රිප් යන වෙලාවල් තියෙනවා දවසක් එක ගමනක් අපි ට්‍රිප් එකක් යන්න ඔන්න යාළුවෝ කතා කරගත්ත ට්‍රිප් එකක් යන් කියලා එහෙනම් වාහනයක් තියෙනවා එක යාළුවෙක් ගියේ එයා උදේම අපි 4 දෙනෙක් තව KDH වෑන් එකේ ගියේ මේ අපි වාහනේට නගින එක දන්නේ අපි කොහෙද යන්නේ කියලා. අපිට යන්න දණක් නැහැ. අපි ට්‍රිප් එකක් යන්න විතරයි දාගත්තා. දවස් ගාණක් නැහැ. ඉතින් ගෙවල වලින් ඉතින් අවුලක් නැහැ. ඉතින් වාහනේ යාපනයේ තමයි අපි අන්තිමට ගියේ. වාහනේ දාගෙන ඔය යනවා අපි තැන් තැන් දවස් ගාණක් ගිය ට්‍රිප් එකේදී. හරි නවතින්න තැනක් නැහැ. සමහර දවස්වල වාහනේ නිදාගත්තා. මොකද සමහර ටවුන් වලට යනකොට රෑ 12ක් පහු වෙලා. හරි කිසිම ප්ලෑන් එකක් නැහැ ඉතින්. හරි නමුත් අර තරුණ කාලේ ඉතින් ගාණක් නැහැ ඉතින්. ප්ලෑන් එකක් නැතුව ගියොත් වැඩ කටයුතු ඔක්කොම අසාර්ථක වෙනවා. ඉස්සෙල්ලාම පළවෙනිම දේ තමයි
කළමනාකරණ ක්‍රියාවලියේ පළවෙනිම දේ තමයි ප්ලෑනින් කියන්නේ. සැලසුම්කරණය කියන කාරණේ. දැන් විභාගෙදී දැන් සැලසුම්කරණයේ මත තමයි පුතේ අන් සියලු කළමනාකරණ කාර්යයන් රැඳින්නේ. ඒකට හේතුවක් තියෙනවා. හරි? ඒකට හේතුවක් තියෙනවා. සැලසුම්කරණයේදී අනාගත අරමුණු තීරණය කරනවා. අනාගත අරමුණු සහ පරමාර්ථ. අපේ අනාගත අරමුණු සහ පරමාර්ථ තීරණය කිරීම කරනවා. හරි? ඒ වගේම ඒවා ඉටු කර ගැනීමට අදාළ උපාය මාර්ග ස්ථාපනය කරනවා. උපාය මාර්ග ස්ථාපනය කරනවා. අන්න ඒක තමයි වැදගත්ම දේ වෙන්නේ. හරි? අනාගතයේ සඳහා අරමුණු ස්ථාපනය කිරීමත් ඒවා ඉටු කර ගැනීමට අදාළ උපාය මාර්ග ස්ථාපනය කිරීමටත් අදාළ ක්‍රියාවලිය තමයි සැලසුම්කරණය කියලා කියන්නේ. මේකට එක එක නිර්වචන තියෙනවා. ඉතින් අරමුණක් නැතුව දෙයක් සංවිධානය කරගන්න පුළුවන්ද? අරමුණක් නැතුව දෙයක් සංවිධානය කරගන්න බෑ. සංවිධානකරණය කියලා කියන්නේ මොකද්ද? අරමුණු ඉටු කර ගැනීම සඳහා වැඩ සම්පත් අධිකාරිය බෙදා හැරීමේ ක්‍රියාවලිය. අරමුණු ඉටු කර ගැනීම සඳහා. ඒතර ඒ අරමුණු තීරණය කරන්නේ කොහෙන්ද? සැලසුම්කරණය. මෙහෙවීම කියලා කියන්නේ මොකද්ද පුතේ? මෙහෙවීම කියලා කියන්නේ කිසියම් අරමුණක් කරා සේවකයන් රැගෙන යාමට. අරමුණක් කරා. ඒ අරමුණ මොකෙන්ද තීරණය කරන්නේ? සැලසුම්කරණය. පාලනයේදී මොකද කරන්නේ? පාලනයේදී කරන්නේ පුතේ කිසියම් අරමුණක් ඉටු කරගත් ආකාරය පිළිබඳව සොයා බැලීම. නැත්නම් යම් කිසි අරමුණක් කොතරම් දුරට සාර්ථකව ඉටු කරගෙන ඇද්ද යන්න පරීක්ෂා කර බලා විචලනයක් නැත්නම් වෙනසක් තිබේ නම් ඒ නිවැරදි කර ගැනීමේ ක්‍රියාවලිය තමයි පාලනය කියලා කියන්නේ. ඒතර අරමුණක් ඉටු කරගත් ප්‍රමාණය. එන ඉස්සලා අපි අරමුණ පිළිබඳව මේකේ මේ කියන්නේ අරමුණ තීරණය කරගෙන ඉන්නවා. ඔබ දන්නවා එනවා සංවිධානකරණයේ මෙහෙවීම පාලනය කියන තුනටම අරමුණක් තියෙනවා. ඒ අරමුණ පිළිටවන්නේ මොකෙන්ද? සැලසුම්කරණය. ඒ නිසා විභාගයට අහලා තියෙන ප්‍රශ්න තමයි මෙන්න මේවා. විභාගයට අහලා තියෙන ප්‍රශ්න තමයි පුතා සැලසුම්කරණයේ මත අන්කලමනාකරණ කාර්යයන් රඳාපවති පැහැදිලි කරන්න. ඇයි සැලසුම්කරණයේදී තමයි අනාගතයට අරමුණු ස්ථාපනය කරන්නේ. ඒ අරමුණු මත තමයි සංවිධානකරණයේ මෙහෙවීම හා පාලනය කියන එක රඳාපවතින්නේ. ඊට පස්සේ තව නිතරම විභාගයට අහලා තියෙන ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තමයි කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යයන් අතර සම්බන්ධය විස්තර කරන්න. මේ කළමනාකරණ ක්‍රියාවලියේ තියෙන සැලසුම්කරණයේ සංවිධානකරණයේ මෙහෙවීම පාලනය කියන කාරණා අතර සම්බන්ධය විස්තර කරන්න. ඒ කොහොමද මේගොල්ලන්ගේ සම්බන්ධය හැදෙන්නේ? මේක නිකන් සහෝදරයෝ වගේ. සහෝදරයෝ වගේ මේ කාරණා අතර එකම අරමුණක් ඉටු කර ගැනීම සඳහා තමයි සැලසුම්කරණයේ සංවිධානකරණයේ මෙහෙවීම පාලනය කියන කාරණා හතරම ක්‍රියාත්මක වෙන්නේ. එකම අරමුණ. දැන් සැලසුම්කරණයේදී එක අරමුණක්, සංවිධානකරණයේදී තව අරමුණක්, මෙහෙවීමෙන් තව අරමුණක්, පාලනයේදී තව අරමුණක් තිබ්බොත් ඒ ඉටු කරගන්න අරමුණ මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. නේ? ඉතින් ඒක නිසා අන්තිමට ඉටු කරගන්නේ තවත් මොකක් හරි අරමුණක්. ඉතින් එතකොට සැලසුම්කරණයේ සංවිධානකරණයේ මෙහෙවීම පාලනයේ එකම අරමුණක් මත තමයි රඳාපවතින්නේ. හරි එකම අරමුණකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි මේ කළමනාකරණ ක්‍රියාවලියේ මේ ක්‍රියාවලියේ කාරණා අතර තියෙන සම්බන්ධතාවය කියන එක ගොඩනැගෙන්නේ. තේරෙනවද මම කියනද? හරි. එහෙමනම් අපි ඉස්සෙල්ලාම සැලසුම්කරණය කියන එක ලියලා ඊතුරු දේවල් පිළිබඳව සාකච්ඡා කරමු. ඔයාලා පෙළන්න පිටු අංක පුතාලගේ 14 පිටු අංක 14 පෙළන්නකො. පෙළලා හොඳට සැලසුම්කරණය කියලා කියන්නේ මොකද්ද? ඒ වගේ මේකට තියෙන ඩෙෆිනිෂන්, ඒ කියන්නේ ඒකට තියෙන නිර්වචන දීලා තියෙන නිර්වචන කීපයක් තියෙනවා. මේ නිර්වචන කීපයක් බලන්න. හරිද? right. හොඳ නිර්වචන දෙකක් තමයි දීලා තියෙන්නේ. මේ නිර්වචන දෙකටම තර 3ක් දාන්න. ඔයගලන්ගේ විෂය නිර්දේශයේ තියෙන්නේ මේ නිර්වචන දෙකම තමයි. බලන්න ස්ටෝනර් and ෆ්‍රීමන් කියන කළමනාකරණ විශේෂඥවරු කියලා කියන්නේ මොකද්ද? ආයතනයේට ඉලක්ක ස්ථාපනය කිරීමත්
ඒවා ළඟා කර ගැනීමට යෝග්‍ය කටයුතු සකස් කිරීමක් තමයි සැලසුම් කරණය කියලා කියන්නේ. කියන්නේ අනාගත අරමුණු හෝ ඉලක්ක ස්ථාපනය කිරීමත් ඒවා ඉටු කර ගැනීමට උපාය මාර්ග පිටවීමත් කියන කාරණේම තමයි. යෝග්‍ය කටයුතු කියලා කියන්නේ උපාය මාර්ග කියන එක. බලන්න කෝලේ කියන මේ විශේෂඥවරයාගේ නිර්වචනේ ආයතනයක අරමුණු හෝ පරමාර්ථ තීරණය කිරීමත් ඒවා ළඟා කර ගැනීමට සූදානම් වීමත්. හීන මැව්වට වැඩක් නැහැ. හීන මවන එක තහනමක් නැහැ කාටවත්. Tamanට කැමති හීනයක් මවන්න Tamanට අනිවාර්යෙන් නිදහස් දෙනවා. හැබැයි හීනයක් මැව්වහම ඒ හීනේ ඉටු කරගන්න අවශ්‍ය කරන ක්‍රියාදාමයන් නැත්නම් අවශ්‍ය කරන උපාය මාර්ග නැත්නම් අවශ්‍ය කරන ස්ට්‍රැටජිස් කියන ඒවා Taman පිටව ගන්න ඕනේ. නැත්නම් ඒවා Taman මැරෙන තුරාම Tamanට හීන බවට පරිවර්තනය වෙනවා. තේරෙනවද? ඒ නිසා ඒ අවශ්‍ය කරන කටයුතු සූදානම් කර ගන්නවා කියලා කියන්නේ උපාය මාර්ග පිටව ගන්නවා කියන එක. හරි? right. වඩා සුසු නිර්වචනයක් ලියමු අපි මෙහෙම ලියන්නේ. කිසියම් සංවිධානයක් හෝ පුද්ගලයෙකු විසින් අනාගතයේදී ඉටු කර ගැනීමට අපේක්ෂිත අපේක්ෂිත පරමාර්ථ හෝ අරමුණු ස්ථාපනය කිරීමත් ඒවා ඉටු කර ගැනීමට අදාළ උපාය මාර්ග පිහිටුවීමටත් අදාළ ක්‍රියාවලියයි. right. දැන් පුතාලා දැක්කනේ පැහැදිලිවම සැලසුම් කරණයට අයත් ප්‍රධාන කාර්යයන් තියෙනවා දෙකක්. එකක් අනාගත අරමුණු සහ පරමාර්ථ ස්ථාපනය කිරීම නැත්නම් තීරණය කිරීම ඒක පළවෙනි එක. ඒ වගේ මේවා ඉටු කර ගැනීමට දාලා උපාය මාර්ග ස්ථාපනය කිරීම දෙවෙනි එක. ඊට අමතරව විධිමත් සැලැස්මක් නම් අනිවාර්යයෙන්ම සැලසුම කියන එක ලේඛනගත විය යුතුයි. නේ? දැන් ගොඩක් අයගේ සැලසුම් කියනවා තියෙන්නේ හිතේ. සැලසුමක් එහෙම පුළුවන්. පුද්ගලයෙක්ට හරි අවිධිමත් සංවිධානයකට හරි සැලසුමක් හිතේ තියාගෙන වැඩ කරන්න පුළුවන්. හරි? නමුත් පස්සේ තියෙන්නේ පුතේ සැලසුමක් හිතේ තියාගෙන වැඩ කරාම ඒක sannivedanaya කරන්න ගියාම එක එක අයට එක එක විදිහට තමයි sannivedanaya වෙන්නේ. එක්කෙනෙක්ට කියනකොට එක කෑල්ලක් කරනවා, තව කෙනෙක්ට කියනකොට තව කෑල්ලක් කරනවා. එහෙම නෙමෙයි විධිමත් සැලැස්මක් ලේඛනගත කරලා තියාගත්තාම ඕන වෙලාවක පරිශීලනය කරන්න පුළුවන්. දැන් සමහරවිට තමන්ගේ හිතේ තියෙන සැලසුම් තමන්ට නොදැනීම වෙනස් වෙන වෙලාවල් තියෙනවා. නේ? තමන්ගේ හිතේ තියෙන සැලසුම් තමන්ට නොදැනීම වෙනස් වෙන වෙලාවල් තියෙනවා. දැන් සමහර අය මේ A level කරන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා හිතාගෙන තමයි A level කරන්නේ. A level කරන්න යන පළවෙනි සතිය වගේ ડોක්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන තමයි මේ මැත්ස් කරන්නේ මේ සයන්ස් කරන්න යන්නේ. සමහරට ඇවිදින්නෙත් ඒ ડોක්ටර් විදිහට තමයි ඇවිදින්නේ. තමන්ගේ හිතේ වේදනාව මේ එල්ලි තියෙනවා කියලා. මාසයක් දෙකක් තුනක් යනකොට කෙමිස්ට්‍රි වගේ ඒවා එහෙම පොඩ්ඩක් අමාරු වෙනකොට නේ ඊට පස්සේ ෆිසික්ස් වගේ ඒවා පොඩ්ඩක් අමාරු වෙනකොට හිතනවා ડોක්ටර් කෙනෙක් නෙමේ සාමාන්‍යයෙන් මේ පශු වෛද්‍ය කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම හිතනවා. ඊට පස්සේ ආයි තව චුට්ටක් අමාරු වෙනකොට කමන්නේ නර්ස් කෙනෙක්වත් වෙනවා.
ඊට පස්සේ ආයෙම අවුරුද්දක් එකමාරක් ඇතුළත කමන්නේ කොහොම හරි කමන්නේ ඇටෙන්ඩන්ට් කෙනෙක් වුණත් කමන්නේ කියලා එහෙම හිතනවා. ආයි තව ටිකක් ගියාට පස්සේ කමන්නේ මේ හොස්පිටල් එකේ මුරකාරය වුණත් කමන්නේ කියලා හිතනවා. ඊට පස්සේ විභාගේ හෙට නම් අද හිතනවා කමන්නේ සහභාගීත්වයත් වැදගත් කියලා. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් තුනෙන් එකක්වත් පාස් වෙන්නේ නැහැ. ඌ හිතනවා සහභාගීත්වය වැදගත් කියලා. කියන්නේ එක්සෑම් එකට ගිහිල්ලා පෙනී සිටීම කියන එකත් වැදගත් කියලා. ඒ වගේ හිතේ තියෙන සලසුන් Tamanටත් නොදැනීම වෙනස් වෙන වෙලාවල් තියෙනවා. Tamanට එහෙම Taman ගාව ෆියුචර් ප්ලෑන් එකක් තියෙනවනේ පුතේ මතක තියාගන්න සැලසුම් කියන ඒවා නිතර දකින්නකොට ඒව නිතර පරිශීලනය කරනකොට ඒ පසුපස හඹා යාමේ දැඩි ආශාවක් සහ උනන්දුවක් ඇති වෙනවා. සැලසුම් කියන ඒවා නිතර ඇහැට දකින්න ඕනේ. ඒක පරිශීලනය වෙන්න ඕනේ. එතකොට තමයි Tamanට මේ ඒකට ආශාවක් කියන ඒවා ඇති වෙන්නේ. නේ දැන් මිනිහෙට BMW රථයක් ගන්න එයා කැමති නම් සමහරට ඒ රථේ ෆොටෝ එකක් එයා ෆෝන් එකේ තියන් ඉන්නවා. බිත්තියේ කාමරේ ගහගෙන ඉන්නවා. එතකොට යාට නිතර මේ අරමුණ කියන එක හිතේ තියෙනවා. ඒක ඒතර ඉටු කර ගැනීම ආසාවක් ඇති වෙනවා. ඒක වැදගත් වෙන්නේ Taman අරමුණෙන් බැහැර වෙන වෙලාවට නේ ඒක තියෙනවා නම් ඒක මාර වටිනවා. දැන් මම දන්න ගෑනු ළමෙක් ඉන්නවා. එයා නිතරම කත්රිනා කයිෆ්ගේ මේ පින්තූරයක් තියාගෙන ඉන්නවා. ටිකක් මේ හරියට ඒතර එයාගේ ෂෝට් මේ ඇඳුමක් ඇඳපු එකක් මේ බඩ පේන් ඇඳපු එකක් එයා තියාගෙන ඉන්න ගෑනු ළමෙක්. ඉතින් ඒකට හේතුව වුණාම එයා ඇත්තට කැමතියි කියලා එයා කියන්නේ මං කියන්නේ කියන ගෑනු ළමයා ජිම් එකට එහෙම නිතර යන එක්කෙනෙක්. එයා මේ කැමති කත්රිනා කයිෆ් වගේ බොඩිය මේ මේන්ටේන් කරන්න. එයා කියනවා අයියේ මේ මොනවා හරි කෑම මොනවා හරි කනකොට ඔය මොනවා හරි කේක් කෑල්ලක් හරි ලොකු බත් එකක් හරි කනකොට මට නිතරම මගේ ෆෝන් එකේ තියෙන මේක මේ පින්තූරේ මතක් වෙනවා. මතක් වුණාම මට රග්ගල කණ්ඩී තියන්නේ අර වගේ බොඩි එක මේන්ටේන් කරන්න හිතනවා කියන්නේ. ඉතින් මිනිස්සු සාමාන්‍යයෙන් ස්වභාවිකයි අරමුණෙන් බැහැර වෙනවා කියන එක ස්වභාවිකයි. ඒකට මිනිසුන්ට තියෙන්න ඕන මොකක් හරි පාලනයක් පුතේ. නේ එම මේ පාලනයක් නැත්තම් මේ වැඩක් නැහැනේ. දැන් මේ සිදුවත් කුමාරයා ගීගේ ඉන්න කාලේ තමන්ට පුත් කුමාරෙක් ඉපදුනහම නේ තමන් ගීගේ අතෑරලා යනවා කියලා හිතාගෙන ඉඳන් පුත් කුමාරෙක් ඉපදුනහම ඒක ඒ ආරංචිය ලැබුණ ගමන්ම වෙන අය නම් පස්සනක් ප්‍රීතියෙන් පින යනවානේ. නමුත් එතුමා කිව්වේ මොකද්ද? පුතෙක් උපන්නා බැම්මක් ඇති වුණා කියලා. පුතෙක් උපන්නා බැම්මක් ඇති වුණා. දැන් පුතෙක් ඉපදුනහම බැම්මක් ඇති වෙනවා තමයි අනිත් අයට. නේ පුතෙක් ඉපදුනහම ඇයි පුතෙක් ඉපදුනහම බැම්මක් ඇති වෙන්නේ? පුතෙක් ඉපදුනහම බැම්මක් ඇති වෙන්නේ මේ දැන් අපි ඉන්නවා මෙහෙම මං ඉන්නවා මෙහෙම. වයිෆ් ඉන්නවා මෙහෙම. මට ඕනේ වයිෆ් අල්ලන්න ඔහොම කරලා. අල්ලන්න බෑ මැද්දේ පුතා ඉන්නවා. පුතා තමයි බැම්ම වගේ ඉන්නේ. අල්ලන්න අත දානකොට පුතා ගන්නවා අත ටිකක්. අල්ලන්න එහෙම නෑ කියලා. ඉන්න එක තමයි අපිට බැම්ම එන්නේ නෑ. නමුත් සිදුවත් කුමාරයාට බැම්ම ඒක නෙමෙයි. ඒ කියන්නේ යාට එළියට යා ගන්න බෑ. ගිහි අතෑරලා යන්න බෑ. මේ දරුවෝ පවුල වගකීම් කියන ඔළුව මත රැඳිලා තියෙන්නේ. නේ ඒතකොට යාට අතෑරලා යා ගන්න යාට පොඩක් අමාරුයි ඒක. ඒක තමයි පුතෙක් උපන්නා බැම්මක් ඇති වුණා කියලා කියන්නේ. එයා යන්නත් මේ මොහොතකට කලින් එයා ගිහි අතෑරලා යන්නත් මොහොතකට කලින් එයාගේ දොරෙද්ද ඒ කියන්නේ මේ දේවියගේ කාමරේ දොරෙද්ද ඈත් කරලා බැලුවාම දේවියයි පුත් කුමාරයයි නිදාගෙන ඉන්නවා. ළඟට ගිහිල්ලා උරුතල් කරන්න හිතුණත් එහෙම කරන්නේ නැතුව එයා යන්තම් බලලා තමයි ගියේ. ඉතින් ඒක මොකක් හරි පාලනයක් Tamanට තියෙන්න ඕන. ඒකයි Taman අරමුණකින් බැහැර වෙනව නම් හරිද අරමුණෙන් බැහැරනවා කියන්නේ හැම මිනිහම අරමුණෙන් බැහැර වෙනවා. සෑම කෙනෙක්ම එහෙම වෙනවා. ඉතින් අරමුණෙන් බැහැර වෙනව නම් Tamanට ඒකට පාලනයක් ඇති කරගන්න තමයි සැලසුමක් කියන එක ලේඛනගත කරන්න කියන්නේ. ඇහැට පේන්න තියාගන්න කියන්නේ. දැන් අලුත බැඳපු ජෝඩුවා ලස්සන බබෙක්ගේ පින්තූරයක් කාමරේ ගහගෙන තියාගන්නවා. ඇයි ඒක දකිනකොට ඒගොල්ලන් දරුවෙක් හදන්න හිතෙනවා. දරුවන්ට ආදරය වෙනවා. හරි යම් ඒ අරමුණ ලිඛිතව තිබ්බහම දෘශ්‍යමානව තිබ්බහම ඒ පසුපස හඹා යාමේ දැඩි ආසාවක් සහ උනන්දුවක් ඇති වෙනවා. ඒ පසුපස හඹා යාමේ නේ එතකොට ඒ කියන්නේ තේරෙනවනේ. එතකොට ඒ දේ කරන්නේ ඒගොල්ලන්ට පෙළඹීමක් ඇති වෙනවා. දරුවෙක් දෙන්නේ තුන් දෙනෙක් ඉන්න කෙනෙක් තවත් බබාලාගේ පින්තූර ගහගෙන තියාගන්නේ නැහැ කාමරේ. අම්මා එහෙම ගාගෙන තියාගත්තා තාත්තා විල ඉරලා දානවා මේ මොන වදයක්ද මේ මෙච්චර ළමයි ඉන්නවා මේව දකින්නකොට මටත් ඉන්න බෑ කිලිවල. ඒක නිසා ඔන්නෝමයි ඕවයි දින තත්ත්වේ. ඒක නිසා සලසුම ලේඛනගත කිරීම කියලා කියන්නේ ප්‍රධානම කාරණයක් වෙනවා. එහෙනම් ලියන්න. ඔය දැන් ලියන්නේ සලසුම් කරන්නේ පියවර නෙමේ පුතේ. දැන් ලියන්නේ සලසුම් කරන්නේ මූලික කාර්යයන් ටික. මූලික කාර්යයන්. ලියන්න පළවෙනි එක අනාගත අරමුණු සහ පරමාර්ථ. අනාගත අරමුණු සහ පරමාර්ථ ස්ථාපනය කිරීම. අනාගත අරමුණු සහ පරමාර්ථ ස්ථාපනය කිරීම. අංක 1 අරමුණු සහ පරමාර්ථ ස්ථාපනය කිරීම.
ඊළඟ ඒවා ඉටු කර ගැනීමට අදාළ ඒවා ඉටු කර ගැනීමට අදාළ ඒවා ඉටු කර ගැනීමට අදාළ උපාය මාර්ග අදාළ උපාය මාර්ග ස්ථාපනය කිරීම උපාය මාර්ග ස්ථාපනය කිරීම ඊළඟ සැලසුම ලේඛනගත කිරීම සැලසුම ලේඛනගත කිරීම සැලසුම ලේඛනගත කිරීම right හොඳයි ඒ වගේ දේවල් හරි ඊට පස්සේ ඒ ප්‍රධාන මේ කොටස් තුන නැත්නම් කාර්යයන් තුන ක්වෙස්චන් එකක් අහනවා සැලසුම්කරණය හා පුරෝකථනය අතර සම්බන්ධය කුමක්ද කියලා සැලසුම්කරණය හා පුරෝකථනය අතර සම්බන්ධය ළමයිනේ ඕගොල්ලෝ හොඳටම දන්නවා සැලසුම්කරණය කියලා කියන්නේ අනාගත අභිමුඛ දෙයක්. ඒ කියන්නේ අනාගතයේදී කරන්න ඕන දෙයක් වර්තමානයේදී හිතන එක තමයි ප්ලෑන් එකක් කියලා කියන්නේ. එතකොට ඒ අපි කොහොමද දන්නේ අනාගතයේදී මොනවා වෙයිද කියන එක? නේ අපි දන්නේ අනාගතයේදී මොනවා වෙයිද කියන එක. ඒක නිසා අපි කල්පනා කරනවා අපි හිතනවා අනාගතයේදී මෙහෙම වෙයි. එහෙම වුණොත් අපි මෙහෙම කරනවා. හරි අනාගතයේදී අපි මෙහෙම වෙයි. එහෙම වුණොත් අපි මෙහෙම කරනවා කියලා අපි අනාගතය ගැන උපකල්පනය කරනවා. දෙයක් වෙයි කියලා උපකල්පනය කරනවා. ඒ උපකල්පන මත තමයි අපි සැලැස්ම හදන්නේ. හරි දැන් ගෑනු ළමෙක්ගෙන් යාළුවෙන් අහන්න කොල්ලෙක් හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ යා හිතන මේ මම සුරංගිට මෙහෙම කතා කරනවා. එතකොට සුරංගි මෙහෙම කියනවා. ඒ සුරංගි එහෙම කිව්වම මම මෙහෙම කියනවා. එතකොට ඒ සුරංගි දෙන උත්තරෙත් අපි හිතනවා. ඒ හිතලා ඒ සිතවිලි يعني ඒ සුරංගි දෙන උත්තරයට අනුව අපි උත්තරයක් හදාගෙන තියාගන්නවා. දැන් අපි යනවා මේ සුරංගි මම ඔයාලට ආදරෙයි. මට ඔයාව දැක්කහම මට ඒ ආදරේ ප්‍රකාශ කරන්න නැතුව ඉන්න බෑ. මට මගේ මේ හිත පාලනය කරගන්න බෑ. මං ආදරෙයි ඔයාට. කිව්වහම සුරංගි ඊළඟට අහනවා ඒක හරි කතාවක් නේ. මම යාළුවෙක් විදිහට කතා කරාම ඔයා ආදරේ කළා හරියනවද? හරි කියලා එයා එහෙම කියන. එයා එහෙම කිව්වොත් මං කියන්නේ මෙහෙම. ඇයි අපිට ආදරේ කරන්න තහනම්ද? ඇයි යාළුවෙක්ට ආදරේ කරන්න තහනම්ද? යාළුකම ආදරයකට පෙරලෙන්න බැරිද එහෙම? යාළුකම සදාකාලිකව යාළුවෙක් විදිහට තියෙන්න පුළුවන්ද? තියෙන්නම ඕනේද? අපි එහෙම අහනවා යාගෙන්. හරි? ඒතර එයා තව උත්තරයක් දෙනවා. ඒතර අපි උපකල්පනය කළා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. දැන් හොරෙක් ගෙදරකට පනින්නේ නැහැනේ ළමයි යම්කිසි දෙයක් ඒ කියන්නේ හොයලා බලන්නේ නැතුව. නේ? හොරා සාමාන්‍යයෙන් ඒ ගෙවල් එහා ගෙදරින් එහා ගීගාවෙන් එහාට මෙහාට බයිසිකලයකින් යනවා. සමහරට කොහු විදල් ටිකක් අරගෙන එනවා. දැන් ඔය සමහරලාට ගෙවල් වල වැඩ කරන්න එන්නන ඉලෙක්ට්‍රීෂියන්ලා, මේසන් බාස්ලා හරි ඒ වගේ පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට මක් කරනවද? ගෙවල් වලට පයින් වැඩෙත් කරනවා. දැන් අපේ ගෙට එහා පැත්තේ ගෙදරට පැනලා සුද්දයක් දීලා තිබුණා. හරි? මොකද පවුන් 2-3ක් මම හිතන අරන් ගිහිල්ලා තව ලැප්ටොප් එකක් අරන් ගිහිල්ලා ඒ වගේ කීපයක් අරන් ගිහලා තිබ්බා. ඉතින් ඒකට අහුණ එකවද ඒ ගෙදර මේ වැහිපීලි ගහන්න ආපු එක්කෙනාව තමයි අහුනේ. මොකද එයා හොඳටම දන්නවා වැහිපීලි ගහනකොට ඒ ගෙදර ඉන්නේ කවුද? ඒ ගෙදර සැකැස්ම කොහොමද? කොතනින්ද පනින්න පුළුවන්? ඒවත් එයා බලා ගන්නවා. දවල්ට ඉන්නේ කවුද? අද ඒ ඉන්න ගමන් එයාත් එක්ක කතා කරන මහත්තයා වැඩ කරන්නේ කොහෙද කිව්වම එයා කියනවා බැංකුවේ වැඩ කරන අද මේ ඔයා වැහිපීලි ගහන ඉඳ මං ඉඳී අනිත් දවසට නම් කවුරුත් නැහැ ගෙදර. ඔන්න ඔහම කිව්වහම එයා හොඳට මෙෂර් කරගන්නවා. ගෙදර ඇතුලේ හෙට මෙහෙට යනකොට බලනවා මොනවද තියෙන බඩු මුට්ටු කියලා. එයාට හොඳට උපකල්පනය කරන්න පුළුවන්. නේ? ඒ උපකල්පනය කළා තමයි එයා පයින් බල්ලෙක් ඉන්නවද යනාදී දේවල් බලනවා. හරි වැඩ කරන මුළු දවසම ගෙදර බල්ලෙක් ඉන්නවනම් පේනවනේ අවට ඉන්නේ කවුද? එහා ගෙදර ඉන්නේ කවුද? මෙහා ගෙදර ඉන්නේ කවුද? යනාදී දේවල් අනිවාර්යෙන් බලන්න. පුදුමයි අපේ ගෙදරට පැන්නේ නැති එක. අපේ ගෙදරත් කවුරුත් නැහැ. හරි? වැඩිය දවල්ට. හරිද? ඉතින් ආරක්ෂක උපාය මාර්ගය යම් දේවල් පේනවා. දැන් මේ වීඩියෝ එක කොහෙට හරි ලීක් වුණොත් එහෙම ඊට පස්සේ හොරු බලන් ඉඳලා අපේ ගෙදරට පණි මේ ගෙදර කවුරුත් නැහැ. අපේ ගෙදර ඇතුලේ අපි යනකොට කරන්ට් වයර් ඇදලා තියෙනවා. ඇතුලට පැන්නොත් එහෙම කෙලින්ම බාබිකියු වෙනවා. මැරලා වැටලා ඉන්නවා. ඒ නිසා පණින්න එපා හොරු එහෙම මේක බලනවා නම්. ඔන්න ඔහමයි ඔය තියෙන දාත්තේ උපකල්පනය කරන්න ඕනේ. දැන් උපකල්පනය කරනවා කියන්නේ මේම කල්පනා කර උපකල්පනය කරන එක නෙමෙයි. ඒවට තියෙනවා විවිධ උපාය මාර්ග. එක්කෝ පරිසර විශ්ලේෂණයක් කරනවා. සමීක්ෂණය කරනවා. ඒ කියන්නේ බලන් ඉන්නවා. නිරීක්ෂණය කරනවා බලන් ඉන්නවා. සමීක්ෂණය කරනවා කියන්නේ ප්‍රශ්න අහනවා. විවිධ පරීක්ෂණ කරනවා. ඒ වයින් දත්ත රැස් කළා ඒ දත්ත මත උපකල්පනය කළා තමයි මේක හදන්නේ. දැන් ලබන අවුරුද්දට අයවැය හදනවා නම් ඒක කොහොමද අයවැය කියන එක අනාගත අභිමුඛයි කියලා ඒවා දන්නවනේ. දැන් අපි තුන් 2021 වර්ෂයට අයවැය හදනකොට
20 වර්ෂයට හදපු අයවැදියා බලනවා. හරි 2021 කොච්චර ආදායම් ලැබෙයිද කියලා පුරෝකථනය කරනවා. ඒ පුරෝකථනය කොච්චර දුරට සාර්ථකද? ඒ සාර්ථකත්වයේ මත තමයි සැලසුමේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. දැන් ඔයා හිතනකොට ඒ තීරුම් නැත්තම් පුතා. දැන් මම ක්‍රිකට් ක්‍රීඩකෙක් කියලා හිතන්නකෝ. මම ඕන දැන් ක්‍රිකට් ගහනවා. බැට් කරන්න ඉන්නේ. මට ඕනේ ඩිල් ස්කූප් පාර ගහන්න. ඩිල් ස්කූප් පාර කියන්නේ ටිකක් භයානක පාරක්. ඒ කියන්නේ මාරාන්තික පාරක්. ඒක ලේසි ක්‍රීඩකෙක්ට ගහන්න බෑ. මොකද ඒක දනිස්ස බිම තියලා පිච්චලා යන බෝලෙට හරියටම කීපර්ගේ ඔළුවට උඩින් තමයි හැක් ගන්න. ඩිල් ස්කූප් එකක් ගහන්නේ. සාමාන්‍ය ලංකාවේ ඔය පාර අඳුරලා දුන්නේ තිලකරත්න දේශාන්. හරි. පුතාලට බලන්න පුළුවන් නම් වීඩියෝ එකක් තියෙනවා. වැඩක් නැහැ ඒ පාරේ තියෙන ඒ ස්ට්‍රෙන්ත් එක කියලා. මම හිතන්නේ ඒකේ නිර්මාපකයට ඒක හරියට ගහන්න බැරි නම් වෙන කාටවත් ඒක ගහන්න බෑ. ඩිල් ස්කූප් එක සමහර අය ගහනවා ස්පිනර්ස්ලට පැයට කිලෝමීටර් 120 130 වගේ බෝලේ දාන අයට එහෙම ගහනවා. එහෙම නෙමෙයි තිලකරත්න දේශාන් ඕස්ට්‍රේලියාවේදී ගහනවා ඩිල් ස්කූප් එකක් පුතා. පැයට කිලෝමීටර් 150ක විතර වේගෙන් බෝලයක් දාන එක්කෙනෙක්ට මිචෙල් ස්ටෆ් කියන මේ වේග පන්දු ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ වේගෙම පන්දු යන එක්කෙනාට ඩිල් ස්කූප් එකක් ගන්නවා කෙලින්ම 6ක් යන්න කිසිම ආයෙ නිකන් එජ්ජලා නෙමෙයි බැට් එකේ මැද්දේ වැදලා. ඒ කියන්නේ ඒ වගේ පාරක් වදුනහම බෝල් කරන එක කෙලින්ම මානසිකව වැටලා දනිත් දෙකම තුවාල වෙනවා. මානසිකව වැහලා උගේ දනිත් තුවාල වෙනවා. ඒ තරම් හොඳට මේ පාර ගන්නවා. එතකොට මේ ඩිල්ෂාන් එයාගේ සැලසුම තමයි හරි. මම මේකට ඩිල් ස්කූප් එක ගහනවා. ඒතර එයා කොච්චර තියවල උපකල්පනය කරන්න ඕනේ. නේ මෙයා බෝලේ මෙච්චර වේගෙන් දායි. ඒක මෙතන පිච්චේ. මේ බෝලේ පිච්චෙනකොට මම මේ වෙලාවේදී පාත් වෙන්න ඕනේ. මේ වෙලාවේදී මම ෂොට් එක ගහන්න ඕනේ. ඒක එයා ප්ලෑන් කරනවා. එයාට ප්ලෑන් A තියෙනවා, ප්ලෑන් B තියෙනවා. ප්ලෑන් B කියන එකත් වැදගත්. අදිසරි යා බලාපොරොත්තු වෙන විදිහේ බෝලයක් නෙමෙයි නම් එන්නේ. එයා ඒ පාර ගහන්න බෑ යාට. ඩිල් ස්කූප් එක ගහන සාමාන්‍යයෙන් බෝලේ ටිකක් මගහරිය වගේ පිච්චලා එන්න ඕනේ. හැබැයි කකුල් දෙක මුලට බෝලේ වැටෙනවා. අපි දන ගහලා ඉඳෙද්දි කකුල් දෙක මුලට බෝලේ වැටෙනවා අපි. ඒ ඉතින් අපේ මුළු අනාගතේම අඳුර වෙන වැඩක් තමයි ඒක. හරි නැත්නම් අපි අපි දන ගහගෙන ඉන්න වෙලාවේ පුල් ටොස් එකක් එනවා අපේ හරියට මූන්ට එක පැයට කිලෝමීටර් 150ක විතර වේගෙන් ගිනි බෝලයක් වගේ ලෙදර් බෝල් එනවා කියලා තන මූණට අපිට හරියට මෙහෙම ගහ ගන්න බැරිනොත් දත් ටික ගත්ත හැකි උදේට තමයි දත් ටික ගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා හරියට උපකල්පනය කරන්න ඕන. උපකල්පන මතයි සැලසුම් වල සාර්ථකත්වය නදාපවතින. නම්ලියන්. සැලසුම අනාගත අභිමුඛ වේ. සැලසුම අනාගත අභිමුඛ වේ. එම නිසා අනාගතයේදී සිදුවන දෑ උපකල්පනය කළ යුතුය. එම උපකල්පනවල සාර්ථකභාවය මත සැලැස්මෙහි සාර්ථකභාවයද රඳා පවතී. right. ඔන්නම තමයි සැලසුම්කරණය සහ පුරෝකථනය අතර තියෙන සම්බන්ධතාවය වෙන්නේ. හරි. right. ඊට පස්සේ අපි යමු පුතේ සැලසුම්කරණයේ පියවර කියන
කොටස් වලට යමු. සැලසුම්කරණයේ පියවර කියන මාතෘකාව හරිම වැදගත් මාතෘකාවක්. සැලසුම්කරණයේ පියවර. දැන් පුතාලා අපි සැලැස්මක් හදනකොට මේ පියවර අපි එකින් එක අනුගමනය කරන්නේ බලෙන් හිතලා බලලා. නේ අර අපිට කියන්නේ අර පොඩි කාලේ කියන්නේ පාර පයින්නකොට මම බලා දකුණ බලන්න, නැත්නම් දකුණ බලා වම බලන්න, නැවතත් දකුණ බලන්න, පාරේ වාහන නොමැතිනම් මාරු වෙන්න කියලා නේ. අපි ওই පියවර ටිකම දැන් අද වෙනකොට අනුගමනය කරන මෙහෙම බල බල ඉඳලා ඉවරලා මාරු වෙනවද? එහෙම නෑ. නිකම්ම අපිට වමද දකුණද කියලා නෑ. අපිට බැලුවම වාහන මෙහෙම නැත්තම් ටක් ගාලා මාරු වුණා. ක්ෂණිකව ඒක වෙනවා. සැලසුම්කරණයේ පියවර විදියට අපි ඉගෙන ගත්තට මේක තියරියක් විදියට ප්‍රැක්ටිකල් එකේදී මේවා ඉතින් වෙනස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ඉස්සලාම මතක තියාගන්නවා අපි අනාගතය සඳහා අරමුණු ස්ථාපනය කිරීම කියන එක කරන්න ඕන. අරමුණු ස්ථාපනය කිරීම කියන එක කරන්න ඕන. ඊට පස්සේ ඒ අරමුණු කර ගැනීමට දාලා කරන උපාය මාර්ග කියන ඒවා පීඨව ගැනීම කරන්න ඕන. හරි? ඒ වගේම අපි දරුවනේ පරිසරය කියන එක හොඳට විශ්ලේෂණය කරන්න ඕනේ. පරිසරයේ විශ්ලේෂණය කිරීම කියන එක වැදගත්. ඒ වගේම අපි ශක්තිතා සහ දුර්වලතා හඳුනා ගැනීම කරන්න ඕනේ. ශක්තිතා මිනිමම් ප්‍රැක්ටිකල් උදාහරණයක් කරගෙන මේක කියලා දෙන්න. ශක්තිතා සහ දුර්වලතා හඳුනා ගන්න ඕනේ. ඒ වගේම අපේ ආයතනයේ තියෙන සම්පත් පිළිබඳව අපි විශ්ලේෂණය කරන්න ඕනේ. සම්පත් විශ්ලේෂණයක් කියන එක කරන්න ඕනේ. ඒ වගේම අපි පරාශය පිළිබඳව පරාශය විශ්ලේෂණය කිරීමක් කරන්නත් ඕනේ. හරි? ඒ වගේම ඒ අවශ්‍ය කරන ඒ පරාශය විශ්ලේෂණය කළා සැලසුම කියන එක සකස් කිරීම කියන එක කරන්නත් ඕනේ. සැලසුම සකස් කළා මදි. ඒ සැලසුම ළමයි ක්‍රියාත්මක කිරීම නැත්නම් පසුවිපරම් කිරීම කියන එකත් කරන්න ඕන. තමයි සැලසුම් කරන්නේ තියෙන පියවර ටික වෙන්නේ. හරි. ඉතලා අපි දැන් ප්‍රායෝගික උදාහරණයකුත් අරගෙන තව විස්තරාත්මකව මේක විස්තර කරමු. පුතාලා මේ අරමුණු ස්ථාපනය කරනවා කියන එකේ තේරුම තමයි අනාගතයේදී අපි විසින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන්නේ කුමක්ද කියන එක ඉස්සෙල්ලා අපි තීරණය කරනවා. මෙතන මේ අරමුණු ස්ථාපනය කරනවා, උපාය මාර්ග ස්ථාපනය කරනවා කියලා කිව්වට ආයතනයකට තියෙන අරමුණු ආවලිය. මොකක්ද මේ අරමුණු ආවලිය කියලා කියන්නේ? අරමුණු ආවලිය කියලා කියන්නේ අරමුණු පේලිය. හරි, ඒක පටන් ගන්නෙ දැක්මෙන්. දැක්ම තියෙනවා ආයතනයකට, ඊට පස්සේ මෙහෙවර තියෙනවා, ඒ වගේම පරමාර්ථ තියෙනවා, ඒ වගේම පුතා ඉලක්ක තියෙනවා. හරි, ඊට පස්සේ තව ප්‍රතිපත්ති තියෙනවා, ඒ වගේම උපාය මාර්ග තියෙනවා, ඒ වගේම වැඩසටහන් වගේ දේවල් තියෙනවා, ඒ වගේම ක්‍රියාමාර්ග තියෙනවා, නීති රීති තියෙනවා, ගොඩාක් තියෙනවා මේකේ. මේවට තියෙන අනිත් වචනත් දැන ගැනීම කියන එක වැදගත්. දැන් සාමාන්‍යයෙන් ඕනම සංවිධානයක් නිර්මාණය කරනකොට මේ දැක්ම කියන්නේ මේ අරමුණු ආවලිය ඉස්සලා හදා ගන්න ඕනේ. දැක්මට ඉංග්‍රීසියෙන් කියන්නේ විෂන් කියලා කියන්නේ. දැක්මට තව කියනවා දෘෂ්ටිය කියලාත් කියනවා. දිෂ්ටිය නෙමෙයි දෘෂ්ටිය. හරි, ඊට ගාව ඔය වීඩියෝ බල ඉන්න ගමන් නේද? අක්කා එනවා කාමරේට නයිටියකුත් අඳගෙන ඔයාලට පේන දිෂ්ටියක් වගේ. ඒක දෘෂ්ටිය. හරිද? දැක්ම දෘෂ්ටිය. මෙහෙවරට නිෂ්ඨාව කියලාත් කියනවා. මේ වෙනත් වචන දැන ගැනීම කියන එක වැදගත්. ඉලක්ක වලට අරමුණු කියලාත් කියනවා. මූලික වශයෙන් මේවල තේරුම දැන ගැනීම වැදගත්. දැක්මක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැක්මක් ඉටු කරගන්න බෑ අවුරුද්දකින් දෙකකින්. ඒකට නිශ්චිත කාලයක් කියන්න බෑ. සමහරට පරම්පරා දෙක තුනක් යන්න පුළුවන් දැක්මක් ඉටු කරගන්න. හරි? නෑ, කිසියම් සංවිධානයක් කිසියම් පුද්ගලයෙක් පවතින්නේ කුමකටද? මොනවටද ඉන්නේ? මොකක් ඉටු කරගන්නද ඉන්නේ කියන කාරණය තමයි දැක්මෙන් පැහැදිලි කරන්නේ. දැන් බුදුහාමුදුරුවෝ නැත්නම් සිදුවත් කුමාරයා එක්තරා ගහක් යට වාඩි වෙනවා. මේ වාඩි වෙලා එයා හිතා ගන්නවා මොකද්ද හිතාගන්නේ එයා? මම බුදු වීමෙන් මිස මෙතනින් නොනැගිටිමි කියලා. බුදු වෙලා මිසක් මෙතනින් නැගිටින්නේ නැහැ කියලා එයා හිතාගන්න. ඒක එයාගේ අදිෂ්ඨානය සහ දැක්ම. ඒ බුදු වෙන්න මේ බුදු වෙනවා කියන එක එයා හිතාගෙන ඉඳියා සාරාංශකීය කල්පලක්ෂය. සාරාංශකීය කල්පලක්ෂයක් කියලා කියන්නේ තමයි මේ සාරාංශකීය කල්පලක්ෂයක් කියලා කිව්වහම සාරාංශකීය කල්පලක්ෂයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ පෙට්ටියක්. මෙන්න මේ වගේ පෙට්ටියක් අපි ඝනකාභයක් කියලා හිතමුකෝ. ඔන්න වගේ පෙට්ටියක්. මේ වගේ පෙට්ටියක්. මේ වගේ පෙට්ටියක්
අබෑට වලින් පිරෙවොත් මේ පෙට්ටිය අබෑට වලින් පිරෙවොත් ඉන්නේ අබෑට ප්‍රමාණය තමයි සාරාංශකයේ කල්පලක්ෂයක් කියලා කියන්නේ. ඒවා බලන්න පොඩි පෙට්ටියක් නේ අබෑට කිලෝ එකක් විතර ගෙනාවා නම් මේක පුරවන්න පුළුවන් කියන්නේ. මේ පෙට්ටියේ දිග තියෙනවා කිලෝමීටරයක්. උස තියෙනවා කිලෝමීටරයක්. අන්නේ කිලෝමීටරේ ලොකු පෙට්ටියක්. ඒක අබෑට එක ගානේ පිරෙවොත් තමයි සාරාංශකයේ කල්පලක්ෂයක් කියලා කියන්නේ. දැක්මක් කියලා කියන එක ඒ වගේ වෙන්නත් පුළුවන්. ඒක ප්‍රාර්ථනාවක්. දැන් සෞභාග්‍යයේ දැක්ම මේ පාර ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ඒකට අවුරුදු 5ක් විතර යනවා ඒක ඉටු කරගන්න. නේ ලංකාවේ දැක්ම තමයි ආසියාවේ ආශ්චර්ය බවටපත් තියෙන්නේ. නේ දැන් මේ වෙනකොට ආණ්ඩුව විවිධ ආශ්චර්යමත් දේවල් ටිකක් කරනවා අපිට ඒවා පේනවා. හරිද? ඉතින් ඒ වගේ දැක්මවල තමයි දැක්ම කියලා කියන්නේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ කිසියම් ආයතනයක් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන දිගු කාලීනතම අපේක්ෂාව. එමෙතන යම්කිසි ආයතනයක මුඛ්‍ය පරමාර්ථය නැත්නම් යම්කිසි ආයතනයක් පවතින්නේ කුමකටද යන්නේ විස්තර කරන්න දැක්මේ. ඒ දැක්ම වෙත ළඟා වෙන ආකාරය තමයි මෙහෙවරින් විස්තර කරන්නේ. මේවට කියන්නේ මිෂන් එකක් කියලා කියන්නේ. හරිද? මෙහෙවරින් විස්තර කරන්නේ දරුවනේ දැක්ම වෙත ළඟා වෙන ආකාරය තමයි මෙහෙවරින් විස්තර කරන්නේ. අර මෙහෙවර නෙමෙයි තාත්තා කතා කරන්නේ මෙහෙවර මෙටවරින්. එහෙම නෙමෙයි මෙහෙවර. හරි? දැක්ම වෙත ළඟා වන ආකාරය වඩා හොඳින් විස්තර කරන්න මෙහෙවරින්. දැන් යම්කිසි ක්‍රීඩකයෙකුගේ දැක්ම තමයි කෙසේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම. වතුර අදින්න හරි කමන්නේ. කෙසේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම. ඒතර එයාගේ මෙහෙවර විදියට යා තියනවා සෑම තරඟයක්ම වැදගත් තරඟයක් ලෙස සලකා ක්‍රීඩා කිරීම. ඒතර බලන්න සෑම තරඟයක්ම වැදගත් තරඟයක් කියලා හිතලා ක්‍රීඩා කරාම ඒ ක්‍රීඩා දක්ෂතා නිසා යාට පුළුවන් කවදාද දවසක ලංකාවේ ටීම් එක නියෝජනය කරන්න. පරමාර්ථ කියලා කියන්නේ මේවට කියනවා ඔබ්ජෙක්ටිව්ස් කියලා කියනවා. ඔබ්ජෙක්ටිව්ස් කියලා කියනවා. පරමාර්ථ කියලා කියන්නේ පුතේ දැක්ම මෙහෙවර තරම් දිගු කාලීන නෑ. හැබැයි දැක්ම මෙහෙවර තරම් දිගු කාලීන නැතුණාට පරමාර්ථ කියලා කියන්නේ දැක්මට සහ මෙහෙවරට යටත්ව දිගු කාලයේදී ඉටු කරගත යුතු දේවල්. ඒකටත් දිගු කාලයක් යනවා. පරමාර්ථ වලට දිගු කාලයක් යනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අපි හිතමු දැන් මෙයාගේ දැක්ම වෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම. මෙහෙවර වෙන්නේ මොකද්ද? සෑම තරඟයක්ම වැදගත් තරඟයක් ලෙස සලකා ක්‍රීඩා කිරීම. දැන් මෙයාගේ පරමාර්ථය වෙන්නේ පුතේ. මෙයාගේ පරමාර්ථය වෙන්නේ සියලු දක්ෂතා වලින් හැබි ක්‍රීඩකයෙකු බවට පත් වීම. ඒකට දිගු කාලයක් යනවා. සියලු දක්ෂතා. ඒ කියන්නේ පන්දු රැකීම, පන්දු යැවීම, පන්දුවට පාර දීම. හරිද? සියලු දක්ෂතා වලින් හැබි ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත් වීම. ඒතර ඒක පරමාර්ථයක්. ඒතර එයාගේ ඉලක්ක ගත්තාම ඉලක්ක වලට අපි ඒම්ස් කියලාත් කියනවා. ටාගට්ස් කියලාත් කියන්න පුළුවන්. ඉලක්කයක් ගත්තාම ඉලක්කයකින් තමයි මේ පරමාර්ථය ළඟා කරගන්න ආකාරය වඩා හොඳින් විස්තර කරන්නේ. හරි? හරි සතියකට පැය මෙච්චර ගාණක් පන්දු යැවීමෙන් නිරත වීම. සතියකට මෙච්චර පැය ගාණක් පුහුණු වීම කිරීම. හරි? පිතිකරණයේ පුහුණු වීම. ඊට පස්සේ මේ ක්‍රීඩා තරඟ නරඹා එම ක්‍රීඩකින්ගේ අලුත් උපාය මාර්ග පිළිබඳව දැනුවත් වීම. අන්න ඒ වගේ ඉලක්ක තියෙනවා. දැන් ඉලක්ක කියන ඒවා පරමාර්ථ තරම් දිගු කාලීන නැහැ. ඒ පරමාර්ථයක් ඉටු කරගන්න ආකාරය වඩා හොඳින් පැහැදිලි කරන්නේ ඉලක්කයකින්. දැන් මේ ඉලක්ක වල ලක්ෂණයක් තමයි පුතේ ඉලක්ක කියන ඒවා ස්මාර්ට්. ඉලක්ක වල තියෙනවා ස්මාර්ට් කියන ලක්ෂණය. ස්මාර්ට් කියන ලක්ෂණයේ තේරුම S කියලා කියන්නේ මොකද්ද? S කියලා කියන්නේ ස්පෙસિෆික් කියන එක නිශ්චිතයි. මෙෂරබල් කියන්නේ මැනිය හැක. A කියලා කියන්නේ ළඟා කරගත හැක. achievable කියන එක. SMA achievable. ඊට පස්සේ R රියලිස්ටික් කියලා කියන්නේ මොකද්ද? නිශ්චිතයි මැනිය හැකි ළඟා කරගත රියලිස්ටික් කියලා කියන්නේ යථාර්ථවාදී. ඒ කියන්නේ සත්‍ය දෙයක් වෙන්න ඕනේ. හඳේ පැල හිටවන්න බෑනේ. හඳේ පැල හිටවනවා කියලා කවුරුත් පරමාර්ථයක් දාගත්තොත් එහෙම ඒක ඉටු කරගන්න බෑ. ඒතර යථාර්ථවාදීනේ. අනිත් එක තමයි ටයිම් බවුන්ඩඩ් කාලයකට සම්බන්ධයි. ඒක තමයි කාලානුරූපීභාවය කියලා කියන්නේ. ස්මාර්ට් කියන එකේ තේරුම තමයි ඔන්න ඕක. හරි? ඒක නිතරම ස්මාර්ට් විදියට නිශ්චිතව මයින්න පුළුවන් විදියට ළඟා කරගන්න පුළුවන් විදියට යථාර්ථවාදීව කාලානුරූපීව අනිවාර්යයෙන්ම ඉලක්කයක් කියන එක දෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ප්‍රතිපත්ති කියලා කියන්නේ අපි අනුගමනය කරන්න ඕන මාර්ගෝපදේශ වගේ දෙයක්. නේ? දැන් තමන්ට මාර්ගඵලයකට යනවා නම් තමන් සිල්වත් භික්ෂුවක් බවට පත් වෙනවා නම් තමන් විසින් අනුගමනය කරන්න ඕන මාර්ගෝපදේශ දෙකක් තියෙනවා. තමන් කළ යුතු දේවල් නොකළ යුතු දේවල් පිළිබඳ මාර්ගෝපදේශයක් තියෙනවා. ඒක තමයි ප්‍රතිපත්ති කියලා කියන්නේ. ඊට පස්සේ තව උපාය මාර්ග වගේ දේවල් උපාය මාර්ග කියලා කියන්නේ ළමයි ඉලක්කයක් ඉටු කරගන්න. අපේ අර මේ කෙටි කාලේ ඉලක්කයක් ඉටු කරගන්න අපි විසින් භාවිතා කරන්න ඕන දේවල් තමයි උපාය මාර්ග කියලා කියන්නේ. ඒ උපාය මාර්ග අපේ තරංකරුවන්ට වඩා ප්‍රබල වෙන්න ඕනේ.
හරි ඒ තරංකරුවන්ගේ වෙනස් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඊයාට කලින් අපේ අරමුණු කරා ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඊට පස්සේ දැන් මේ වැඩසටහනක් ක්‍රියාමාර්ගයක් කියලා කියන්නේ යමක් කරන ක්‍රියාපිළිවෙලක් පිළිවෙලක් නේ. දැන් හාල් ලිපේ තියන්න කලින් හාල් ටික හොදන්න ඕනේ. ඒක තමයි පළවෙනිම පියවර වෙන්නේ. බත් ටික එහෙම උයලා අන්තිමට බත් හොදලා අරන් වැඩක් නැහැ නේ මේ ටික හොදන්න බැරි වුණා කියලා ඉවල. පළවෙනිම දේ තමයි හාල් ටික හොදලා ගන්න ඕනේ. ඒක තමයි ක්‍රියාමාර්ගයක් කියලා කියන්නේ. වැඩසටහනක් කියලා කියන්නේ තමන් ගාව තියෙන සම්පත් ටික ක්‍රමානුකූලව බෙදුවාම ඒකට කියනවා වැඩසටහනක් කියලා. මේ සම්පත් මේ වෙලාවට මේ සම්පත් මේ වෙලාවට. ඒක තමයි වැඩසටහනක් කියලා කියන්නේ. ඉතින් ඔය ඔක්කොම ආයතනයක් සංවිධානයක් ස්ථාපනය කරනකොට ඒවා කලින්ම තීරණය කරලා තියෙන්න ඕනේ. ඒවා තමයි අරමුණු ආවලිය කියලා කියන්නේ. නැතු මේ සැලසුමක් හදනකොට ඒකේ එක පාටම අරමුණු ස්ථාපනය උපාය මාර්ග ස්ථාපනය කරන්න නැහැ. හරිද? මෙතන මේ අරමුණු සැලසුමේදී අරමුණු ස්ථාපනය කරනවා. ඒ කියන්නේ අරමුණු ස්ථාපනය කරනවා කියලා කියන්නේ මේවා වෙනස් වෙන්න පුළුවන්. මේ අරමුණු කියලා කියන්නේ ඉලක්ක කියන ඒවා. මෙතන දාන්න ඕන පරමාර්ථ කියන එක පුතා. අනාගත සඳහා පරමාර්ථ ස්ථාපනය කරන්න ඕන. හරි? අනාගත සඳහා පරමාර්ථ ස්ථාපනය කළා ඊට පස්සේ තමයි අරමුණු හා උපාය මාර්ග තීරණය කරන්නේ. කවදාකවත් ආයතනයක දැක්ම මෙහෙවර කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථාවරයි. ඒක කියන්නේ ඉටු කරගන්නකම් ඒක ස්ථාවරයි. පරමාර්ථය තමයි ප්ලෑන් එකට වෙනස් වෙන්නේ. පරමාර්ථ ප්ලෑන් එක අනුව වෙනස් වෙනවා. පරමාර්ථ කියන ඒවා සාමාන්‍ය මිඩල් ලෙවල් එකේදී කියන්නේ සාමාන්‍ය මැදි කාලවල ඉටු කරගන්න පුළුවන් දේ. ඒක පරමාර්ථයක් ඉටු කරගත්තා පස්සේ තව පරමාර්ථයකට යන්න ඕන. මොකද මේ දැක්මට මෙහෙවරට යන්න පරමාර්ථ රාශියක් ඕන වෙනවා. මේ දැක්මට මෙහෙවරට යන්න පරමාර්ථ රාශියක් ඉටු කරගත්තාම තමයි මෙහෙවරක් ඉටු කරගන්න පුළුවන්. ඒතර පරමාර්ථයෙන් පරමාර්ථයට මේව වෙනස් වෙනවා. ප්ලෑන් වෙනස් වෙනවා. ඒතර පරමාර්ථ ස්ථාපනය කරනවා. ඒක ඉටු කරගන්න අවශ්‍ය කරන අරමුණු සහ උපාය මාර්ග තීරණය කරනවා. ඊට පස්සේ අපි බලනවා අපේ පරමාර්ථයට යන්න බාධක විදිහට ක්‍රියාත්මක වෙන පරිසර සාධක මොනවද? ඒකට අපි පරිසර විශ්ලේෂණයක් කරනවා. අපිට පුළුවන් SWOT විශ්ලේෂණයක් කරන්න. පුතාලා දන්නවා SWOT කියන වචන තේරුම මොකක්ද කියලා. ශක්තිතා දුර්වලතා අවස්ථා තර්ජන කියන ඒවා හොයලා බලනවා. හරි මේ ශක්තිතා දුර්වලතා අවස්ථා තර්ජන කියන ඒවා හොයලා බැලුවට පස්සේ අපි ඒවා වෙනම ලිස්ට් කරගන්නවා. මෙන්න මේවා ශක්තිතා, මෙන්න මේවා දුර්වලතා. මෙන්න මේවා අවස්ථා, මෙන්න මේවා තර්ජන. හරි? ඒ විදිහට අපි ඒවා ලිස්ට් කරගන්නවා. ඊට පස්සේ අපි බලනවා අපේ ආයතනයේ තියෙන සම්පත් හොඳට බලනවා. කාලය කොහොමද, යන්ත්‍ර කොහොමද, සේවකයෝ කොහොමද, මුදල් කොහොමද, මේවා ප්‍රමාණවත්ද නැද්ද මේ පරමාර්ථයට යන්න කියලා සම්පත් ටික හොඳට විශ්ලේෂණය කරනවා. හරිද? ඒ වගේම අපි පරාශය විශ්ලේෂණය කරනවා කියන එකේ තේරුම පුතේ පරාශය කියන එකට ඉංග්‍රීසි වචනේ තමයි අපි ඔකට කියනවා gap analysis කියලා කියනවා. gap කියලා කියන්නේ හිඩස වෙනස කියන එක. ඒ කියන්නේ අපේ පරමාර්ථ ඉටු කරගන්න දැනට තියෙන ආයතනයේ සතුව තියෙන දැනට තියෙන උපාය මාර්ග ඇතිද කියලා බලනවා. දැන් දැනටත් මොනවා හරි අපි උපාය මාර්ග ටිකක් පාවිච්චි කරනවනේ. දැන් අපිට අලුත් තරඟකාරයෙක් මාකට් එකට එනවා. අලුත් තරඟකාරයෙක් මාකට් ඇවිල්ලා සද්දේ දාලා නොමිලේ භාණ්ඩ දීලා කොහොම හරි අපේ ක්‍රවුඩ් එක කඩන්න බලන්නේ. එතකොට අපි බලනවා මේ අලුත් තරඟකාරයට මුණ දෙන්න අපි ගාව දැනට තියෙන උපාය මාර්ග ප්‍රමාණවත් වේද කියන එක. ඒකේ උත්තරය ඔව් නම් ප්‍රමාණවත් වෙනවනම් එතනින් එහාට අපිට සැලසුම් කරන්නයක් ඕනේ. අපිට කරන්න තියෙන්නේ මේ දැනට තියෙන උපාය මාර්ග ටික ක්‍රියාත්මක කරන්න. නේ? එහෙම නෙමෙයි. දැනට තියෙන අනාගත පරමාර්ථ ඉටු කරගන්න දැනට තියෙන උපාය මාර්ග ප්‍රමාණවත් නැත්තම් හරිද? දැන් ඔයාගේ අලුත් බලාපොරොත්තුවක් තියෙනවා ඔයාට දිස්ත්‍රික්කේ පළවෙනියා වෙන්න. දිස්ත්‍රික්කේ පළවෙනියා වෙන්න පුළුවන් ද දැන් කරන විදියට කරලා පන්ති හරියට යන්නේ නැතුව පන්ති කට් කරලා පාඩම් කරන්නේ නැතුව හරි මේ වීඩියෝ බලන ගමන් ඈනුම් ඇර ඉඳලා ඇත්තටම දිස්ත්‍රික්කේ පළවෙනියා වෙන්න පුළුවන්ද කියන එක කල්පනා කරලා ඒ කියන්නේ ඔයාට තේරෙනවනේ මේ පරමාර්ථ ඉටු කරගන්න දැනට තියෙන උපාය මාර්ග ප්‍රමාණවත් නැහැ. එහෙනම් දැනට දින උපාය මාර්ග ප්‍රමාණවත් නැත්නම් අලුත් ඒවා පිළිටවන්න ඕනේ. අලුත් ඒවා පිළිටවීම තමයි සැලසුමක් සකස් කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරලා ඇගීම කරන්න ඕන. ඔන්නවා තමයි සැලසුම් කරන්නේ තියෙන නිශ්චිත පියවර ටික වෙන්නේ. ඒතකොට ඒ ලොකු මාර්තුකාවක් ප්‍රධාන මාර්තුකාවක් සැලසුම් කරන්නේ තියෙන්නේ. හොඳයි අපි ලියමු එහෙනම් පුතාලා. අපි ලියමු එහෙනම්. හරි එහෙනම් බලන්න අපි යමු පිටු අංක 15ට සැලසුම් කිරීමේ පියවර වලට දාන තර තුනක්. මෙහෙම ලියන්නේ. පළවෙනි එක. අනාගත පරමාර්ථ ස්ථාපනය කිරීම.
අනාගත පරමාර්ථ ස්ථාපනය කිරීම. විස්තරය කියව ගන්න. විස්තරය කියව ගන්න. අංක 2 අරමුණු සහ උපාය මාර්ග හඳුනා ගැනීම. අරමුණු සහ උපාය මාර්ග හඳුනා ගැනීම. අරමුණු සහ උපාය මාර්ග හඳුනා ගැනීම. අංක 3 පරිසරයේ විශ්ලේෂණය කිරීම. පරිසරයේ විශ්ලේෂණය කිරීම. එතනදී ශක්තිතා දුර්වලතා අවස්ථා තර්ජන හතරම හොයලා බලනවා. එතන පළවෙනි පියවරේදී බලන්නේ අපි ශක්තිතා දුර්වලතා විතරයි. ඊට පස්සේ සම්පත් විශ්ලේෂණය කිරීම. අපේ ආයතන තියෙන සම්පත් වල ප්‍රමාණාත්මක භාවය බලනවා. සම්පත් විශ්ලේෂණය කිරීම. ඊට පස්සේ අවස්ථා හා තර්ජන හඳුනා ගැනීම. අර පරිසර විශ්ලේෂණයෙන් ගත්ත අවස්ථා හා තර්ජන ටික විතරක් වෙනම අරගෙන සලකා බලනවා. අවස්ථා හා තර්ජන හඳුනා ගැනීම. ඊට පස්සේ පරාශය විශ්ලේෂණය කිරීම. පරාශය පරාශය විශ්ලේෂණය කිරීම. ඊළඟ සැලසුම සකස් කිරීම. සැලසුම සකස් කිරීම ඉස්සරේ කියව ගන්න. අටවෙනි එක සැලසුම ක්‍රියාත්මක කිරීම. අටවෙනි එක සැලසුම ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ ඊළඟ එක සාර්ථකත්වයේ මැන බැලීම සහ පාලනය. සාර්ථකත්වයේ මැන බැලීම හා පාලනය. right පුතාලා පොඩි කරෙක්ෂන් එකක් තියෙනවා හදාගන්න. අටවෙනි පොයින්ට් එකේ තියෙනව නේද ගැළපෙන තීරණයට එළඹ ක්‍රියාකාරී සැලසුම සැකසීමයි කියලා එක හදන්න ඕනේ. ගැළපෙන තීරණයට එළඹ ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්මක කිරීමයි. එම හදන්න සැකසීමයි නෙමෙයි. ගැළපෙන තීරණයට එළඹ ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්මක කිරීමයි. right ඊට පස්සේ තරු තුනක් දාගන්න සැලසුම් කිරීමේ අපි දැන් හෝම්වර්ක් ක්වෙස්චන් පොතේ තව ප්‍රශ්න දුන්නාම හරිද හෝම්වර්ක් ක්වෙස්චන් පොතේ තව ප්‍රශ්න දුන්නාම ඒ ප්‍රශ්න මේ එක පුතාලට පුළුවන් මේක ප්‍රැක්ටිකලි තවත් ඉගෙන ගන්න. ඒතර මේක දෙතුන් පාරක් මේක මේ කියන්නේ මේ තියරි එක මේක ප්‍රැක්ටිකලි එකක් විදිහට කරාම පුතාලට පුළුවන් මේක තවත් ඉගෙන ගන්න. මම එකක් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඊළඟ එක කරමු. right ඊට පස්සේ අපි යමු ඊළඟ එකට සැලසුම් කිරීමේ වාසි ප්‍රතිලාභ මෙත වැදගත්කම්. සැලැස්මක් ඇදුවාම මම පුතාලට මේ වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා අන් සියලු කළමනාකරන කාර්යයන් වලට මඟ පෙන්නනවා. මොකද මේ අනිත් සියලු කළමනාකරන කාර්යයන් කරන්න කලින් අරමුණු කිනියමක් කරන්න ඕනද? ස්ථාපනය කරන්න ඕනේ. ඒතර ඒක එකක්. අනිත් ඒවා වැරදි මාර්ග වලට ප්‍රවේශ වෙන්නේ. ආයතනයේ සාර්ථකත්වයේ මයින්න අරමුණු වැදගත්. දැන් මේ අරමුණු කොතෙක් දුරට ඉටු කරගෙන තියනවද කියන එකම තමයි ආයතනයේ සාර්ථකත්වය කියන එක තීරණය වෙන්නේ. නේ? ඒතර ආයතනයේ සාර්ථකත්වයේ මැන බැලීමට, ඒ වගේම තරංගයට මුහුණ දීමට, සම්පත් කාර්යක්ෂමව භාවිත කරන්න, අන්සියලු කළමනාකරන කාරණාවලට මඟ පෙන්වන්න, ඒ වගේ දේවල් වලට අනිවාර්ය සැලැස්මක් කියන එක තියෙන්න ඕනේ.
හරි ඒ වගේම ආයතනයේ පුද්ගලයෝ සහ අංශ සම්බන්ධීකරණය කරන්න. මොකද එකම සැලැස්මකට ආයතනයේ සියලු සම්පත් ටික එකට සමෝදානික කරත. ඒ කියන්නේ එකට එකතු කරන්න පුළුවන්. ඒතර ආයතනයේ සම්බන්ධීකරණ කටයුතු වලට ඒක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. හරි. බලන්නේ නම් ඒවා හයිලයිට් කරගන්න සියලු කළමනාකරන කාරණා සඳහා මඟ පෙන්නනවා. අරමුණු කර ගැනීම පහසු කරන සැලැස්මක් තිබ්බහම අරමුණු වලට යන්න ලේසි. ව්‍යාපාර කටයුතු පාලනය පහසු කරන අපිට පුළුවන් අරමුණෙන් බැහැර වෙනකොටම ඒක අපිට නැවත හදා ගන්න පුළුවන්. නේ තරඟයට සාර්ථකව මුහුණ දෙන්න සම්පත් කාර්යක්ෂමව භාවිත කරන්න ව්‍යාපාර කටයුතු සම්බන්ධීකරණය කරන්න ව්‍යාපාරයේ පරිසර වෙනස්කම් වලට නොබියව මුහුණ දෙන්න පුළුවන් අපිට හොඳ ප්ලෑන් එකක් තියෙනවා. දැන් මේ කොරෝනා අර්බුදයට ලෝකෙට මුහුණ දෙන්න බැරි වුණේ කිසිම රටක ඒවට ප්ලෑන් එකක් නැහැ. තව ඉස්සරහටත් තව ප්ලෑන් එකක් නැහැ. නේ ඉතින් දැන් ඇමරිකාව වගේ රටවල් කියන්නේ අපි මේක පාලනය කරන්න තවදුරටත් උත්සාහ කරන්නේ අපි මේක මිනිසුන්ට හැදෙන්න අරිනවා. මිනිසුන්ට හැදෙන්න ඇරලා මිනිසුන්ගේ ඇඟේ මේකට ප්‍රතිජීවක නිෂ්පාදනය කරුණාට පස්සේ මේක තුරන් වෙයි. එතකොට අපිට මිනිස් ජීවිත අනිවාර්යෙන් මේ සඳහා විසි කරන්න වෙනවා. මොකද බේතක් හොයාගන්න බැරි නම් මේකට මිනිස් ජීවිත අනිවාර්යෙන් විසි කරන්න වෙනවා. ඊට පස්සේ මිනිසා කියලා කියන්නේ මිහිමත සිටින ප්‍රබලම ජීවියා. හරි එතකොට එයාගේ ඇඟින් ඒකට අනිවාර්යෙන්ම හැදෙනවා මේ ඒ කියන්නේ මේ ප්‍රතිදේහයක් නිර්මාණය වෙනවා. හරි? ඒකට ඉතින් සෑහෙන මිනිස් ජීවිත නැති කරගන්න වෙනවා. දැන් කොමාල් ලෝක ජනගහණයෙන් භාගයකට විතර හැදුනට පස්සේ මේක සාමාන්‍ය උණක් කිම්බිරසාවක් අතරපත් වෙනවා කියලා තමයි අනිවාර්යයෙන්ම කියන්නේ. ක්වෙස්චන් එකට යා. ඇතැම් ආයතන සැලසුම් සකස් නොකිරීමට හේතු වුණා. ඇයි දැන් මෙච්චර වාසි තිබිලා සමහර ආයතන සැලසුම් සකස් කරන්නේ? ඇයි? ප්ලෑන් එකක් හදන්නේ. ප්ලෑන් එකක් හදන්න ප්ලෑන් එකක තියෙන ප්‍රතිලාභ ඒගොල්ලෝ දන්නේ. හරි? ප්ලෑන් කරන්න සමහරලාට සම්පත් ඕන විශේෂඥ දැනුම අදහස් තොරතුරු ඕන. කිසිම තොරතුරක් නැතුව ප්ලෑන් එකක් හදන්න පුළුවන්. දැන් ලංකාව ආරක්ෂා කරගන්න බුද්ධි තොරතුරු ඕනේ. බුද්ධි තොරතුරු නැතුව ලංකාව ආරක්ෂා කරගන්න බෑ. නේ එතකොට මේක එක අය ත්‍රස්තවාදීන් මේකට ගහලා යනවා. බුද්ධි තොරතුරු තිබිලත් ප්ලෑන් එකක් නැත්නම් ඒක ආරක්ෂා කරගන්න බෑ. නේ සමහරුන්ට මේ සැලසුම් කරන සඳහා අවශ්‍ය කරන සම්පත් වල හිඟී නිසා සැලසුම් කරන්නේ. සමහරු සාම්ප්‍රදායික වැඩ කරලා තියෙන පුරුද්ද. දැන් ඉස්සර කවදාකවත් ගෙදරක උපත් පාලනයක් කරන්නේ නැහැ. ඉපදෙන ළමයිගේ පාලනයක් කරන්නේ නැහැ. සමහර ගෙවල් වල ළමයි 10 15 එහෙම ඉන්නවා. කිසිම පාලනයක් නැහැ. නමුත් දැන් ඒකට මිනිස්සු පාලනයක් පාවිච්චි කරනවා. මොකද දරුවෙක් හැදුවොත් උගන්වන්න ඕන නේද? සෑහෙන වියදමක් යනවා. සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. විවිධ දේවල් ගෙවල් හදාගන්න ඉඩක් නැහැ. ඊට වඩා හොඳයි දරුවෝ දුක් විඳින දරුවෝ අඩු කරගන්න එක. ඉතින් දරුවෝ අඩු කරගන්න ප්ලෑන් එකක් තියෙනවා. ප්ලෑන් එකක් නැතුව නිකන් හිතාගෙන ඉන්නවා දරුවෝ අඩු කරගන්නවා කියලා. එහෙම හිතාගෙන දරුවෝ අඩු කරගන්න බෑ. ඉතින් ඒකට ප්ලෑන් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දැන් සමහර අය සාම්ප්‍රදායිකව වැඩ කරන පුරුද්දක් විදියට. ඉතින් එතකොට ඒගොල්ලන්ට කවදාවත් ඒගොල්ලෝ ප්ලෑනින් කරන්නේ මෙම ලියන්නේ සැලසුම් නොකරන්න හේතු. සාම්ප්‍රදායිකව වැඩ කිරීමේ පුරුද්ද නිසා. සාම්ප්‍රදායිකව වැඩ කිරීමේ පුරුද්ද නිසා. ඊළඟ සැලසුම් කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව නොදැනුවත් නිසා. සැලසුම් කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව නොදැනුවත් නිසා. ඊළඟට සැලසුම් කරන්නට අවශ්‍ය කරන සම්පත් නොමැති වීම නිසා. සැලසුම් කරන්නට අවශ්‍ය කරන සම්පත් නොමැති වීම නිසා. පරහතු දාන කාලය මුදල් දැනුම කියලා. සැලසුම් කරන්න අවශ්‍ය සම්පත් නොමැති නිසා කාලය මුදල් දැනුම. ඊට පස්සේ ඊළඟ එක
අවස්ථානුකූලව වැඩ කිරීමේ පුරුද්ද නිසා. ඒ කියන්නේ එන විදියට උළුස්ස ගහන්නේ. ඒ වෙලාවට හිතන දේවල් කරන අවස්ථානුකූලව වැඩ කිරීමේ පුරුද්ද නිසා. හරි. එහෙනම් පුතාලා පල්ලෙහාත් එනවා කෙටි ප්‍රශ්න 7ක්. ඒ කෙටි ප්‍රශ්න 7 විනාඩි 5ක් අරගෙන කරන්න බලන්න. ඒ කෙටි ප්‍රශ්න 7 විනාඩි 5ක් අරගෙන කරන්න බලන්න. හරි පුතාලගේ පිළිතුරු බලන්න. පුතාලගේ පිළිතුරු බලන්න. සංවිධානයක අරමුණු පරමාර්ථ ළඟා කර ගැනීමේ මාර්ග හා ක්‍රම තීරණය කිරීම ඈත්තන්නේ මොකටද? සැලසුම් කරණයට. සැලසුමකින් පෙන්වන්නේ
ව්‍යාපාරයේ අනාගත කටයුතු. ඊට පස්සේ ව්‍යාපාර ආයතන වර්තමානයේදී සැලසුම් කරන නිරන්තරයෙන් උනන්දුවක් දක්වති. මේට හේතු වන්නේ ඒත සියල්ල. ඒ කියන්නේ ඒ තමයි සැලසුම් කරන්නේ අවශ්‍යතාවය. හරි. හරි. සැලසුම්කටත් ප්‍රධාන කාර්යයක් නොවන්නේ දෙපාර්තමේන්තුව ඇති කිරීම. මේක සංවිධානය කරන්නට අයිති වෙනවා. අනිත් ඒවා ඔක්කොම සැලසුම්කරට අයිති. පහ සඳහන් ඒවායින් සැලසුම්කරට අදාළ කාර්යයන් කුමක් අදාළ වේද කියලා අහනවා. කාර්යයන් හඳුනා ගැනීම හරි නෑ. ඒවා සංවිධානකරණයට. පරමාර්ථ ස්ථාපනය 3. සැලැස්මක් කියන්නේ අර්ථය වඩා නිවැරදිව ප්‍රකාශ වෙන්නේ. සම්පත් 2 සම්පත්තනේ පලනෙලා ගැනීමේ සංවිධානයක අරමුණු කර ගැනීම සඳහා සකස් කර බඩසටහනක්. ඊට පස්සේ සංවිධානයේ ඉලක්ක සැකසීමේදී තෙම ඉලක්ක මුදුන් පමුණවා ගැනීමේදී ක්‍රමෝපායන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මොකද්ද? සැලසුම් කරණය. right. ඊට පස්සේ මම පුතාලට පැහැදිලි කරපු සැලසුම් කරණය සඳහා අවශ්‍ය ව්‍යාපාරික අරමුණු ආවලිය කියන කොටස බලන්න. මම පුතාලට මෙතෙන්දි පැහැදිලි කරේ අරමුණු ආවලිය තමයි. එකෙන් අනිවාර්ය විභාගෙදි ප්‍රශ්න එනවා. මම ගෙදරදී ලියන්න දෙන ප්‍රශ්න පොතේ අනිවාර්යෙන් වැඩිපුර ප්‍රශ්න දෙනවා මේකට. ඒතර පුතාලා තර තුනක් දාගන්න. සැලසුම් කරණය සඳහා අවශ්‍ය ව්‍යාපාරික අරමුණු ආවලිය කියන එකට තර තුනක් දාගන්න. සැලසුම් කරණය සඳහා අවශ්‍ය ව්‍යාපාරික අරමුණු ආවලිය පොඩ්ඩක් බලන්න. ඒකේ මේ පියවර ටික බලන්න චුට්ටක්. ඒ කරෙක්ෂන් එකකුත් තියෙනවා. අපි ඒ කරෙක්ෂන් එක හදමු. කරෙක්ෂන් එක හදමු. ඔකේ බලන්න තියෙනවානේ දැක්ම, මෙහෙවර, පරමාර්ථ, ඉලක්ක, ප්‍රතිපත්ති, උපාය මාර්ග, ක්‍රියා මාර්ග. අන්න පුතේ වැරද්දක් තියෙනවා. ක්‍රියා මාර්ග වලට පස්සේ වැඩසටහන කියලානේ තියෙන්නේ. ක්‍රියා මාර්ග වලට පස්සේ නීති රීති වෙන්න ඕනේ. වැඩසටහන අයින් කළා නීති රීති දාගන්න. ව්‍යාපෘති අයින් කළා වැඩසටහන් දාගන්න. ව්‍යාපෘති අයින් කළා වැඩසටහන් දාගන්න. ඊට පස්සේ අන්තිමට ව්‍යාපෘති ලියන්න. තේරෙනවද මං කියපු දේ? ඔයා වැඩසටහන් තියෙන තැනට නීති රීති දාන්න. ව්‍යාපෘති තියෙන තැනට වැඩසටහන් දාන්න. හරිද? ඊට පස්සේ වැඩසටහන් වලට පස්සේ ව්‍යාපෘති කියන එක ලියන්න. හරි. හරි දැන් පුතාලා තව විනාඩි 5ක් අරගෙන එහා පැත්තේ තියෙනවා ඒ නිවැරදි වචන යොදා ඉස්සන් පුරවන්න කියලා විස්තරේ දිහා බලලා ඒව ලියන්න. විස්තරේ දිහා බලලා ඒ විස්තරේට අරමුණු ආවලියෙන් ගැලපෙන්නේ කුමක්ද කියලා ලියන්න. ඉක්මන් කරන්න.
right බලන්න සමස්ත ආයතනයේ කාර්යභාරය සම්පින්ඩණය කරන ප්‍රකාශය තමයි දැක්ම. දැක්ම තවදුරටත් විස්තර කරන්නේ මෙහෙවර. දිගු කාලයකදී ඉටු කර ගන්න අපේක්ෂා කරන දේවල් පරමාර්ථ. කෙටි කාලයකදී ඉටු කර ගන්න පුළුවන් දේවල් ඉලක්ක එමෙතන් අරමුණු. පරමාර්ථ හා අරමුණු ළඟා කර ගැනීමද කටයුතු කළ ආකාරය පෙන්වු කරන දර්ශනය තමයි මාර්ගෝපදේශ. ප්‍රතිපත්ති. ඊට පස්සේ නිශ්චිත කාර්යභාරයක් ඉටු කර ගැනීමට අනුගමනය කළ පියවර සමූහයකට කියන්නේ මොකද්ද? ක්‍රියාමාර්ග කියලා. ක්‍රියාමාර්ග. කිසියම් කාර්යයකදී කළ යුතු හෝ නොකළ යුතු දේ විස්තර කරන්න මොකද්ද? නීති රීති වලින්. සම්පත් බෙදා හැරීම පිළිබඳ සැලැස්ම තමයි වැඩසටහන. නිශ්චිත ආරම්භයක් හා නිශ්චිත අවසානයක් සහිත කාර්යයක් වෙන්නේ මොකද්ද? ව්‍යාපෘති. ව්‍යාපෘති. උතන දැන් 1 2 3 4 5 6 7 8 9 නේ තියෙන්නේ. මේකේ තියෙන 1 2 3 4 5 6 7 8 9 10ක්. මේකේ නැහැ මොකද්ද? උපාය මාර්ග කියන එක නැහැ. උපාය මාර්ග කියන එකට විස්තරයක් නැහැ. ඔයාට ඕන්න නෙමෙයි මේකේ කොටුවෙන් පල්ලෙහා 10 කියලා දාලා හිස්සනකුත් දාලා 10 කියලා දාලා හිස්සනකුත් දාලා ඒක ඉස්සරහින් මෙම ලියන්නේ. අරමුණු ඉටු කර ගැනීම සඳහා අරමුණු ඉටු කර ගැනීම සඳහා 10 අරමුණු ඉටු කර ගැනීම සඳහා කළ යුතු දෑ විස්තර කරයි. අරමුණු ඉටු කර ගැනීම සඳහා කළ යුතු දෑ විස්තර කරයි. ඒකට නම් උත්තරේ වෙන්නේ මොකද්ද? උපාය මාර්ග. අරමුණු ඉටු කරගත යුතු අරමුණු ඉටු කර ගැනීමට කළ යුතු දෑ විස්තර කරයි. උත්තරේ වෙන්නේ උපාය මාර්ග. උත්තරේ වෙන්නේ උපාය මාර්ග. right. හොඳයි. හරි. ඒ අපි කතා කළේ පුතාලට මේකේ ඊටාම වැදගත් කොටසක් වන මේ සැලසුම්කරණය ඒ පියවර පිළිබඳව තමයි අපි මූලික කරුණු කාරණාවන් සාකච්ඡා කරේ. සැලසුම්කරණයේ පියවරයන් පිළිබඳව. හරි. හරි. දැන් අපි සාකච්ඡා කරමු සැලසුම් කරන මූලධර්ම සහ සැලසුමක් අසාර්ථක වෙන්න බලපාන්නා වූ හේතු කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කරා. සැලසුම් කරන මූලධර්ම. දැන් දරුවනේ මූලධර්ම මත පිළිටලා වැඩ කරනකොට තමයි ඕනම කෙනෙක්ට තමන්ගේ සාර්ථකත්වයේ රඳාපවතින්නේ ඕනම දෙයක මේ මූලධර්ම මත පිළිටා කටයුතු කිරීම තුළ. සැලසුමක් සාර්ථක කරගන්න අපි අනුගමනය කර යුතු දේවල් තමයි රීතීන් තමයි මූලධර්ම කියලා කියන්නේ. සැලසුමක් සාර්ථක සැලසුමක් සකස් කරගන්නකොට අපි අනුගමනය කරන්න ඕන රීතීන් තමයි මූලධර්ම කියලා කියන්නේ. ඔක්කොටම කලින් සැලැස්ම හදන්න ඕන. අන් සියලු කළමනාකරන කාරණාවට කලින් හදන්න ඕන. ඇයි? ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි එහෙම නැත්නම් දැන් අස්සය පැනලා ගියාට පස්සේ ඉස්සල්ලා දොරවල් වැඩක් නැහැ නේ. ඒතර අස්සය ගිහින් ඉවරයි. නේ දෙයක් වුණාට පස්සේ ප්ලෑන් කරලා වැඩක් නැහැ. දැන් සමහර ළමයි ප්ලෑන් කරන්නේ පේපර් එක දැක්කම තමයි ප්ලෑන් කරන්නේ. accounts paper එක දැක්කම S2 නලට ගිහලා ඔන්න ප්ලෑන් කරනවා ලබන අවුරුද්ද නම් මෙහෙම තමයි කරන්න කිලිවල. ඒතර ඒ accounts paper එක ලියන්න දෙන පැය තුනේම ප්ලෑන් ගහ ඉන්නවා. ඒක ලියන්න try එකක් දෙන්නේ. එතකොට ඔක්කොටම කලින් සැලැස්මක් හදන්න ඕනේ. ඒක තමයි පළවෙනිම දේ. මෙහෙම ලියන්න. අන් සියලු කළමනාකරන කාරණා වලට ප්‍රථම සිදු කළ යුතුයි. අන් සියලු කළමනාකරන කාරණා වලට ප්‍රථම සිදු කළ යුතුයි. පළවෙනිම දේ. අන්සියලු කළමනාකරන කාරණාවලට ප්‍රථම සිදු කළ යුතුයි. right. තව අනිත් එක තමයි මෙහෙමයි. plan A විතරක් තිබිලා බෑ. plan A B C ඒ වගේ කීපයක් තියෙන්න ඕන. මම A level පාස් වුණොත් හොඳට කැම්පස් යනවා. හැබැයි මට කැම්පස් යන්න බැරුණොත් මම මෙහෙමයි කරන්නේ. මම ඒ කරන වැඩේ අසාර්ථක වුණොත් මම මෙහෙම කරනවා. ඉතින් එතකොට කෙනෙක්ව අසාර්ථක වෙන එක සංවිධානයක අඛණ්ඩ පැවැත්මට බාධා වෙන එක අඩු වෙනවා ළමයි. නේ එතකොට නිතරම සැලසුම වෙනස් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. හරි? දැන් ගෑල් ළමෙක් පාර යනකොට ඒ ගෑල් ළමයාට අපි මේ කියලා කතා කරනවා. කතා කරුවා ගෑල් ළමයා කොල්ල මේ කොල්ලෙක් එක්ක ඉන්නේ කොල්ල බලන ඕම කළා.
බලුවාම අපිට පුළුවන් වෙනෝනේ plan B වලට යන්න. අපි මේ කිව්වම කොල්ල බලනවා. බලුවා අපි මේ කසේ බෝ පැණි දොඩන් තිබේ කියලා එහෙම කියනවා. කිව්වහම ඒ කොල්ලට මුකුත් කියන්න බෑ අපිට. අපි සින්දුවක් කියන්නේ. නේද? එතකොට අපිට plan B කියන එක තියෙනවා. ඒ කියන්නේ plan එක කියන එක නම්‍යශීලී වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ප්‍රායෝගික අරමුණු ප්‍රායෝගික උපාය මාර්ග දාලා ඉටු කරගන්න ඕනේ. ප්‍රායෝගික නැති සැලසුම් හරියන්නේ නැහැ නේ. ප්‍රායෝගිකභාවය කියන එක තියෙන්න ඕනේ. අපි ඇමරිකාවට ගහන්න යනවා. ඉතින් අපිට මේක ප්‍රායෝගික නෑනේ. ඇමරිකාවට තියා ළඟම තියෙන ඉන්දියාවටවත් ගහගන්න බෑ. ඉන්දියාවට ගලක් ගහගන්නත් බෑ අපිට. මේ ගිහිලා මේ ආදම්ගේ පාර්ලිමේන්තට ගිහිලා ගලක් ගහගන්නත් බෑ අපිට. ඉතින් එහෙම තීද්දි අපිට ඇමරිකාවට ගහන්න බෑනේ. ඉතින් ඒ වගේ අපේ ප්‍රායෝගිකභාවයේ නම්‍යශීලීභාවය කියන එක වැදගත් වෙන්න ඕනේ. ඒ වගේම සරල වෙන්නත් ඕනේ සැලසුම. සරලභාවය වැදගත්. දැන් හමුදාවේ සමහරලාට ආරක්ෂක අංශයක ආවහරි ගෙන්නලා ඒ ආරක්ෂක නිගා දෙනව නෙමෙයි මේ පාඩම් පැහැදිලි කරනවා. මේ ගෙන්නලා ඒ කට්ටියට දැන් මේ මොකක් හරි අපි තුන් කොටින්ගේ කඳවුරකට ගහන්න යන්නේ ඒ ප්‍රධාන අනදෙන නිලධාරියා සහ ඒ මාණ්ඩලික නිලධාරීන් එකතු වෙලා ඒකේ ගානට ඒ කොටින්ගේ කඳවුර නිර්මාණය කරලා තිනවා බෝඩ් එකක් උඩ. පොඩි බෝඩ් එකක් බිමට ගහලා ඒකේ දාලා තිනවා මේ මෙතන තමයි ඒගොල්ලන්ගේ රෝහල තියෙන්නේ. මෙතන තමයි ඒගොල්ලන්ගේ වතුර ටැංකිය තියෙන්නේ. මෙතන ඒගොල්ලන්ගේ තියෙනවා නිරීක්ෂණ නැරඹුම් මැදිරියක් තියෙනවා. මොකද මේවා ෆොටෝස් ගහලා තියෙන්නේ ඒගොල්ලෝ අර උඩින් යවලා ඩ්‍රෝන් යවලා නැත්තම් නියමෝන් රහිත යාන යවලා මේ ෆොටෝස් ගහලා තියෙන්නේ. මේ ප්ලෑන් එක විස්තර කරනවා අනිත් අයට. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා විශාල අවිගබඩාවක් තියෙනවා. මෙතන තව ඒගොල්ලන්ගේ ආරක්ෂක කුටි දෙකක් තියෙනවා. එතකොට අපි මේ වතුර ටැංකිය පැත්තෙන් ඇතුල් වෙලා තමයි මේකට ප්‍රහාර මෙන්න මේකට තමයි අපි ගහනවා. මෙන්න මේකට තමයි අපි ගහන්න ඕනේ කියනකොටම ඒක බලන් ඉන්න සොල්දාදුවෙක් ඒකට ඒ බෝඩ් එකේ තියෙන මෙන්න මේ කඳුරට චොක් ගාලා මැටියෙන් හදලා තියෙන්නේ. චොක් ගාලා ගහනවා මේකට තුවක්කු බටේ. ගාලා කියන ඔන්න සර් ගැහුවා. ඔන්න සර් ඔච්චර අමාරු වෙන දෙයක් නෑ. ඔන්න ගාලා කුඩු කළා කියලා. ඉතින් එතකොට මේක හදපු සහ මේක ප්‍රකාශ කරන හමුදා නිලධාරීන්ට ඒ මිනිස්සයව බිම දාලා පෙරලලා ගහන්න හිතෙනවා. අපි මේක දුන්නේ ආදර්ශයක් විදිහට ප්ලෑන් එකක් විදිහට මේක තේරෙන්නේ නැති උන් ඉන්නවා නේ. මේක තේරෙන්නේ නැති උන් ඉන්න එකේ මේකට නෙමෙයි ගහන්න ඕනේ කියන එක තේරෙන්නේ නැතුව ඉන්නේ උන් ඉන්න එකේ පුතේ තව කොහොමද විශාල සැලසුම් තේරෙන්නේ. පුළුවන් තරම් මේ සරලව හදන්න ඕනේ. දැන් මේ හමුදාව එක්කෙනෙක් ගෙනල්ලා එයාට කියනවා AK-47 ගිනියවිය රුසියාවේ නිෂ්පාත ගිනියවිය ඒකෙන් උණ්ඩයක් නිකුත් වීමේ ත්වරණය මෙච්චරයි ඒකේ ප්‍රවේගය මෙච්චරයි ඒකෙන් ඇති කරන හානියට අදාළ සිදුරේ වර්ගඵලය මෙච්චරයි හරි ඒක ගමන් කරන්නේ මෙන්න මේ ආකාරයේ රටාවකට කියලා මෙන්න මේ වගේ 2.5R දාලා සූත්‍ර හදලා එහෙම පෙන්නනවා. ඒ සොල්දාදුව වෙඩි තියාගෙන තමන්ගේ තුවක්කුවෙම. මොකද ඒකට තේරෙන්නේ නැහැ මේක. ඒ සරල වෙන්න ඕන. පුළුවන් තරම් අනිත් අයට තේරුම් ගන්න පුළුවන් විදිහට සරල වෙන්න ඕන, ප්‍රායෝගික වෙන්න ඕන, නම්‍යශීලීභාවය තියෙන්න ඕන. මෙහෙම ලියන්න. අවස්ථානුකූලව වෙනස් කිරීමේ හැකියාව තිබිය යුතුයි. වරායන තුල ලියන්න නම්‍යශීලීභාවය කියලා. අවස්ථානුකූලව වෙනස් කිරීමේ හැකියාව තිබිය යුතුයි වරායන තුල නම්‍යශීලීභාවය. නම්‍යශීලීභාවය. ඊට පස්සේ තව සෑම මට්ටමකම සේවකීන්ට තේරුම් ගත හැකි විය යුතුයි. සෑම මට්ටමකම සේවකීන්ට තේරුම් ගත හැකි විය යුතුයි. සෑම මට්ටමකම සේවකීන්ට තේරුම් ගත හැකි විය යුතුයි. ඊට පස්සේ තව ප්‍රායෝගික අරමුණු සහ උපාය මාර්ග ඇතුළත් වේ යුතුයි. ප්‍රායෝගික අරමුණු සහ උපාය මාර්ග ඇතුළත් වේ යුතුයි. ප්‍රායෝගික අරමුණු සහ උපාය මාර්ග ඇතුළත් වේ යුතුයි. තව
සැලැස්ම හදන්න 25000ක් වේදන් වෙනවා. හැබැයි ප්‍රතිලාභය තියෙන්නේ 15000යි. වැඩක් නැහැනේ. තේරුම් ගන්න. ඒතරම් පාඩුවක් තියෙන. මෙහෙම ලියන්න. පිරිවැයට වඩා ප්‍රතිලාභ තිබිය යුතුයි. පිරිවැයට වඩා ප්‍රතිලාභ තිබිය යුතුයි වරහන් ඇතුලේ දාන ආර්ථික භාවය කියලා. වරහන් ඇතුලේ දාන ආර්ථික භාවය කියලා. ආර්ථික භාවය. ඊළඟ තව එකක් සෑම මට්ටමකම සේවකීන් සහභාගී කරවා ගත යුතුයි. එතකොට තමයි ආයතනයේ හැම අංශයක්ම නියෝජනය වෙන්නේ හැමෝගෙම අදහස් ලැබෙන්නේ. සෑම මට්ටමකම සේවකීන් සහභාගී කරගත යුතුයි. සෑම මට්ටමකම සේවකීන් සහභාගී කරගත යුතුයි. තව පැහැදිලි අරමුණු සහ පරමාර්ථ සමග පැහැදිලි අරමුණු සහ පරමාර්ථ සමග සම්බන්ධ විය යුතුයි. පැහැදිලි අරමුණු සහ පරමාර්ථ සමග සම්බන්ධ විය යුතුයි. ඊට පස්සේ නිශ්චිත කාලයක් සඳහා සැකසිය යුතුයි. නිශ්චිත කාලයක් සඳහා සැකසිය යුතුයි. වරහන් ඇතුළ ලියන්න කාලානුරූපී භාවය කියලා. කාලයක් නිශ්චිත කාලයකට සැකසිය යුතුයි. වරහන් ඇතුළ ලියන්න කාලානුරූපී භාවය කියලා. කාලානුරූපී භාවය කියලා. කාලානුරූපී භාවය. පුතාලා එකපාරක් විභාගෙදී ඇහුවා හොඳ සැලැස්මක ලක්ෂණ මොනවද කියලා. සැලැස්මක හොඳ ලක්ෂණ. ඒ කියන්නේ මේ මූල ධර්මම තමයි. හැබැයි ලියනකොට චුට්ටක් වෙනස් කරන්න ඕනේ. හොඳ සැලැස්මක ලක්ෂණ කිව්වම අපිට ඕකෙම ගත්ත හැකි මේ ප්‍රායෝගික වීම. උත්තරේ තියෙනවනේ ප්‍රායෝගික වීම. නම්‍යශීලී වීම. තනි වචනෙන් ලියන්න ඕනේ. ඒ වගේම සරල භාවය. ඒ කියන්නේ තේරුම් ගන්න පුළුවන් වීම තමයි සරල භාවය. ඒ වගේම ආර්ථික භාවය. ආර්ථික භාවය. ඒ වගේම ප්‍රමුඛ භාවය. ප්‍රමුඛ භාවය කියන්නේ මොකද්ද පුතේ? ප්‍රමුඛ භාවය කියලා කියන්නේ අන් සියලු කළමනාකරන කාරණ වලට පෙර වෙනවා නම් ඒකට කියනවා ප්‍රමුඛ භාවය කියලා. ඔයා එක ලියා ගන්න පොඩ්ඩක්. දැන් ඕකේ ලියුවනේ සැලසුම් කරන මූල ධර්මයක් විදිහට අන් සියලු කළමනාකරන කාරණ වලට පෙර සිදුවිය යුතුයි කියලා. අන් සියලු කළමනාකරන කාරණ වලට පෙර සිදුවිය යුතුයි කියන එකට වරහන් ඇතුළේ දාන්න ප්‍රමුඛතාවය කියලා. හරි? එතනම තියෙනවා ලක්ෂණ කීපයක්. ඒ තමයි විභාගෙදී ඇහුවා හොඳ සැලැස්මක ලක්ෂණ මොනවද කියලා. මේ තියෙන ලක්ෂණ. ඒකම විභාගෙදී අහන ඉතාම ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තමයි ඇයි අහනවා සැලසුම් අසාර්ථක වෙන්නේ. සැලසුම් අසාර්ථක වෙන්න හේතු මොනවද කියලා. සැලසුම් අසාර්ථක වෙන්නේ ඇයි? මූලධර්ම කැඩුවොත් සැලසුම් අසාර්ථක වෙනවා. යම් දෙයක් සාර්ථක වෙන්න හදලා තියෙන මූලධර්ම කැඩුවොත් ඒක අසාර්ථක වෙනවා. දැන් ගියක් හදනකොට ඒකට දෙනවා ගල් වැලි සිමෙන්ති අනුපාත තියෙනවා. නේ? ගල් වැලි ජලය සිමෙන්ති වලට අනුපාත දෙනවා. ඒ අනුපාත එහෙට මෙහෙට කළොත් මොකද වෙන්නේ? ගේ බිත්ති පුපුරනවා. කඩාගෙන වැටෙනවා. බාල කම්බි කියලා ගෙවල් කඩාගෙන වැටෙන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් වල එහෙම තියෙන්නේ. නේද? ඉතින් ඒ වගේ මූලධර්ම කඩගලොත් අනිවාර්යෙන් අසාර්ථක වෙනවා. දැන් අපි උදාහරණයක් පැරණි දත්ත මත සකස් කරනවා. පරණ දත්ත මත. දැන් අවුරුදු 3කට කලින් මේ කඳවුරේ කවුරුත් ඉඳියේ නැහැ, දැනුත් කවුරුත් නැහැ කියලා ගියාම ගහනවා ඇට කැඩෙන්න අපිට. දැන් ඒක තමයි උන්ගේ ප්‍රධාන කඳවුර වෙන්නේ. ඉන පරණ දත්ත මත සකස් කරොත් අනිවාර්යෙන් අසාර්ථක වෙනවා. අනිත් එක තමයි කාලීනව අගය නොකිරීම. මේ අපි සැලැස්මක් ක්‍රියාත්මක කරනකොට අපි සැරෙන් ඒක සුපරීක්ෂාකාරීව බලන්න ඕනේ. ඒකේ මොන හරි විචලනයක් වෙයිද කියලාවල. අනිත් එක තමයි අපි කොච්චර හොඳට සැලැස්ම හැදුවත් වැඩක් නැහැ ළමයි සංවිධානයේ අනිත් අයගේ සහයෝගයකට නොලැබෙනවා. දැන් කැප්ටන් විතරක් කැප වෙලා වැඩක් නැහැනේ මැච් එකක් දිනන්නේ. අනිත් අයත් කැප වෙන්න ඕනේ. ඒතර ඒතකොට තමයි මේ මුළු කණ්ඩායමම ඉස්සරහට යන්නේ. ඉතින් අන් අයගේ සහයෝගය නොලැබීම සැලසුමක් අසාර්ථක වෙන්න හේතුවක්. අනිත් එක තමයි අපේ අයගේ වැරදි සිතුවිල්ලක් තියෙනවා සැලසුමක් ක්‍රියාත්මක කරාම මේක ඒ ආකාරයෙන්ම ඉටු වෙයි කියලා බලාපොරොත්තු. වා ගණන් 10ක් කම්පැනි ගණන් 10ක් හදලා යනවා විභාගෙට.
හරි ඔයා හිතාගෙන යනවා එන ඕන ගානක් දැන් හදන්න පුළුවන් කියලා. නමුත් පරීක්ෂකවරයා පොඩ්ඩක් ගැටලුව පටලවල එවනවා. සමහරට ඔයාලට සම්පූර්ණ ලකුණු ගන්න බැරි වෙනවා. නමුත් ඔයාලට ඒකක් හම්බ වෙනවා. ඔයා බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලයට යන්න හම්බ වෙනවා. ගැටලුවක් නෑ. හිතේ අවුලක් ඇති කරගන්න ඕනේ ඕන කෙනෙක් සැලසුමක් හිතේ තියාගත්තාම සැලසුමක් සකස් කරාම ඒක 100% සාර්ථක වෙයි කියලා හිතන්න හොඳ නෑ. එහෙම හිතුවොත් අනිවාර්යෙන් ඒ පිටිපස්සේ තියෙන අසාර්ථකභාවය. ඒ කියන්නේ කොහොමත් පොඩි හරි වෙනස්කමක් අනිවාර්යෙන් වෙනවා. නේද? එහෙම තමයි ඒවයි තියෙන මේ ඉති තත්ත්වය. ඉතින් යනුව ඒ සැලසුම් අසාර්ථක වෙන්න බලපාන හේතු තමයි ඒවා. හරි? සමහර අපිට හිතා ගන්න බැරි පාරිසරික හේතු නේ අපි තැඹිලි ලෝඩ් එකක් ගේනවා විකුණන්න කියලා ඒ ගෙනල්ලා බෑ විතර මුර්ගසං වර්ෂාව වහිනවා. හරි? මුර්ගසං වර්ෂාව කියලා කියන්නේ අවුරුදු 7ක් එක දිගට වහිනවලු. එහෙම තමයි කතාවට කියන්නේ එක දිගට වහිනවා. මිනිස්සු කොහෙද තැඹිලි බොන්නේ ඉතින්. නේද? ඉතින් ඒ වගේ අපේ සැලසුම් අසාර්ථක වෙනවා පාරිසරික හේතු හින්දා. හරි දැන් කෙල්ලගෙන් හෙට නම් යාළුවෙන් අහනවා කියලා හිතාගෙන ඉන්නවා. කෙල්ල එදාට බස් එකට නැගිනවා කෙල්ලගේ අයියත් එක්ක. ඉතින් ඒකට පාරිසරික හේතුවක්. නේ? නේද? අපිට කියන්න බෑනේ අයියගෙන් අවසර අරගෙන එහෙම යාළුවෙන් අහන්න බෑනේ. ඉතින් අපිට බත් කන්න වෙන්නේ නැහැ නං හොස්පිටල් ගිහලා දියර ආහාර විතරයි ගන්න වෙන්නේ. මොකද උගෙන් ගුටි කාලා. එතකොට සැලසුම් අසාර්ථක වෙනවා පාරිසරික හේතු මත. හරි සමහරලාට අරමුණු වෙනස්, පරමාර්ථ වෙනස්, අරමුණු වෙනස්, උපාය මාර්ග වෙනස්. කියන්නේ අපේ උපාය මාර්ග ටිකට, කියන්නේ අරමුණු වලට පරමාර්ථයට ගැලපෙන උපාය මාර්ග නෙමෙයි අපි ගාව තියෙන්නේ. එතකොට කොහොමත් සැලසුම් අසාර්ථක වෙනවා. තේරෙනවද මං කියනදී? හරි සමහර අය තමන්ගේ හැකියාව, ධාරිතාවය ඉක්මවල සැලසුම් සකස් කරනවා. ප්‍රායෝගික නැහැ එතකොට. ප්‍රායෝගික නැදෙල්ලාව. මුළු ලෝකෙම මේ අපි ලංකාවට ගෙනන හැම භාණ්ඩයක්ම ලංකාවේ හදන්න බෑ. සමහර අය හිතාගෙන ඉන්නවා හැමදේම ලංකාවේ හදන්න පුළුවන්. ලංකාවේම හදන්න පුළුවන්. දැන් තිරුංගු පිටි ලංකාවේ හදන්න පුළුවන්. ඒතර තිරුංගු පිටි කිලෝ එකක් සාමාන්‍යයෙන් රුපියල් 400ක් විතර වෙයි. ලංකාවේ හදුවොත් කොස්ට් එක වැඩි. මොකද මෙහි වැවෙන්නේ නැහැ. ඒකට හරිතාගාර ගහලා විශේෂයෙන් වවන්න ඕන. ඒතකොට ඒක කරදරකාරී වැඩක්. ඔයාලට තේරෙනවද මං කියනදේ පුතා? හරි එහෙනම් බලන්න සැලසුමක් අසාර්ථක වෙන්න හේතු ටික බලලා හොඳට හයිලයිට් කරගන්න බලන්න. අසාර්ථක වෙන්න හේතු ටික බලලා හයිලයිට් කරගන්න බලන්න. හරි. හරිනේ නං ඊට පස්සේ ආනෝ සැලසුම් කිරීමට අසමත් වීම වෙන අසාර්ථකත්වයට සැලසුම් කිරීම. මේ විභාගයට ප්‍රශ්නයක්. සැලසුම් කිරීමට අසමත් වීම වෙන අසාර්ථකත්වයට සැලසුම් කිරීම. ඉතින් ඇත්තනේ ඒකනේ. ඒ කියන්නේ සැලසුමක් නැතුව වැඩ කරොත් ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? අසාර්ථකත්වය. Tamanට අසාර්ථක වෙන්න ඕන නම් Taman කරන්න ඕන එකම දේ මොකද්ද? සැලසුමක් නැතුව වැඩ කරන එක. ඒතකොට නිකම්ම අසාර්ථකත්වයේ පියාඹගෙන එනවා Taman හොයාගෙන. මෙහෙම ලියන්න. නිසි සැලසුමක් සකස් නොකිරීම නිසා නිසි සැලසුමක් සකස් නොකිරීම නිසා නිසි සැලසුමක් සකස් නොකිරීම නිසා පැහැදිලි අරමුණු හෝ පරමාර්ථ දක්නට නොලැබේ. පැහැදිලි අරමුණු හෝ පරමාර්ථ දක්නට නොලැබේ. දක්නට නොලැබේ. එම නිසා ආයතනයේ සම්පත් නාස්ති වේ. සම්පත් නාස්ති වේ. කාර්යක්ෂමතාවයට බාධා ඇති වේ. කාර්යක්ෂමතාවයට බාධා ඇති වේ. තරංගයට මුහුණ දිය නොහැකි වේ. කමද දාලියන් තරංගයට මුහුණ දිය නොහැකි වේ.
තරඟයට මුහුණ දිය නොහැකි වේ. පරිසර වෙනස්කම් සඳහා සාර්ථකව පරිසර වෙනස්කම් සඳහා සාර්ථකව මුහුණ දිය නොහැකි වී කෙටි කාලීනව ආයතනයේ බිඳ වැටේ. කෙටි කාලීනව ආයතනයේ බිඳ වැටේ. බිඳ වැටේ. right. කෙටි කාලන ආයතනයේ බිඳ වැටේ. හරි ඊට පස්සේ ඒක තමයි උත්තරේ පුතේ. සැලසුම් කරණය හා සැලැස්ම අතර සම්බන්ධය කුමක්ද කියලා අහනවා. ඒක නැච්චර ගත යුතු දෙයක් නැහැ. සැලසුම් කරණයේ අවසාන ප්‍රතිඵලය තමයි මොකද්ද? සැලැස්මක් කියලා කියන්නේ. ඒ කියන්නේ සැලසුම් කරාම ඒක ලිඛිතව සඳහන් කරනවා නම් ඒකට අපි කියනවා සැලැස්මක් කියලා. හරි. ඒචර ගන්න දෙයක් නැහැ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය අහනවා සැලසුම් කරන නිසා අන්කලමනාකරන කාරණ අතර පවතින සම්බන්ධය කෙටියෙන් පැහැදිලි කරන්න. මෙන්න ලියන්න. කෙටියෙන් පැහැදිලි කරමු. සැලසුම් කරණයේ මගින් අනාගතය සඳහා අරමුණු හා පරමාර්ථ පිහිටුවීම සිදු කරයි. අරමුණු හා පරමාර්ථ පිහිටුවීම සිදු කරයි. ඡේද කඩන්න. එම අරමුණු සහ පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය වැඩ සම්පත් අධිකාරිය බෙදා හැරීම සංවිධානකරණයෙන් සිදුවේ. එසේම එම සැලසුම් කළ අරමුණු කරා සේවකින් රැගෙන යාම
මෙහෙයවීමේදී සිදුවේ. මෙහෙයවීමේදී සිදුවේ. මෙහෙයවීමේදී සිදුවේ. පාලනයේදී සිදුවන්නේ ඒකටම ලියන්න. පාලනයේදී සිදුවන්නේ පාලනයේදී සිදුවන්නේ සැලසුම් කළ අරමුණ කොතෙක් දුරට සැලසුම් කළ අරමුණ කොතෙක් දුරට ළඟා කරගෙන ඇද්ද යන්න පරීක්ෂා කර බලා කොතෙක් දුරට ළඟා කරගෙන ඇද්ද යන්න පරීක්ෂා කර බලා පරීක්ෂා කර බලා විචලනයක් ඇතනම් ඒවා නිවැරදි කර ගැනීමයි. විචලනයක් ඇතනම් ඒවා නිවැරදි කර ගැනීමයි. right ආපහු ඡේදකරලා ලියන්න. එම නිසා සැලසුම් කළ අරමුණු මත සැලසුම් කළ අරමුණු මත අන්සියලු කළමනාකරණ කාර්යයන් අන්සියලු කළමනාකරණ කාර්යයන් රඳා පවතී. රඳා පවතී. right හරි ඔය තමයි උත්තරය. ඔක විභාගයටත් ආපු ප්‍රශ්නයක්. පුතාලා 20 වෙනි පිටුව පෙරලන්න. ඔන්න ඕකත් විභාගෙදී අඳින්න ආපු රූපසරණක් සැලසුම්කරණය සහ අන්කලමනාකරණ කාර්යයන් අතර පවතින සම්බන්ධය. එතෙන්දී ඉතින් කාරණා හතර ඇඳ ගන්න පුළුවන්. සැලසුම්කරණය ඉස්සරහට දාලා සංවිධානකරණය මෙහෙයවීම පාලනය සමාන්තරව දානවා. සැලසුම්කරණයේදී අරමුණු ස්ථාපනය කරනවා. ඒ අරමුණු වලට වැඩ සම්පත් අධිකාරිය බෙදෙන එක සංවිධානය කරනවා. ඒ අරමුණු කරා සේවකව රැගෙන යාම තමයි මෙහෙයවීමදී කරන්නේ. ඒ අරමුණු කොතරම් දුරට ළඟා කරගෙන ඇද්ද යන පරීක්ෂා කරලා බලලා විචලනයන් අඳුරගෙන ඒවා නිවැරදි කිරීම තමයි පාලනයෙන් කරන්නේ. ඒ කියන්නේ පාලන ක්‍රියාදාමයේ අවසානයේදී වැරදි අඩුපාඩු හොයා ගන්නවානේ. පාලන ක්‍රියාදාමයේ අවසානයේදී වැරදි අඩුපාඩු හොයාගත්තාම ඒ වැරදි අඩුපාඩු ටික හදාගන්න තමයි ඊළඟ සැලැස්ම හදන්නේ. ඒක අර එකපාරක් විභාගෙදී යවුවා සැලසුම්කරණය සහ පාලනය අතර සම්බන්ධය කුමක්ද කියලා. සැලසුම්කරණය සහ පාලනය අතර සම්බන්ධය තමයි සැලසුම්කරණයේ මත පාලනයත් පාලනයේ මත සැලසුම්කරණයත් කියන කාරණා දෙකම නදාපවතිනවා. දැන් අපි ගත්තාම පුතා කළමනාකරණ ක්‍රියාවලියේ සැලසුම්කරණය මෙහෙම තියෙනවානේ. හරි ඊට පස්සේ සංවිධානකරණයේ තියෙනවා. ඒ වගේම මෙහෙයවීම තියෙනවා. ඒ වගේම පාලනයේ තියෙනවා. සැලසුම් කරන අරමුණු සංවිධානකරණයේ වැඩ සම්පත් අධිකාරිය බෙදලා ඒව ඉටු කරගන්න උත්සාහ කරනවා. මෙහෙයවීමේදී සේවකයෝ නිසි පරිදි අරමුණු කරා ළඟා කරන එක කරන්නේ. පාලනයේදී ඒ අරමුණෙන් කොතරම් දුරට බැහැර වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරලා බලලා අඩුපාඩු තියෙනවා නම් නැවත සැලැස්මක් හදනවා. ඒ කියන්නේ සැලසුම්කරණය සඳහා අවශ්‍ය කරන දත්ත සම්පාදනය කළ දෙන්නේ මොකෙන්ද? පාලනය. ඒ නිසා සැලසුම්කරණය කියන එක පාලනයේ මත රඳා පවතිනවා. සැලැස්ම කියන එක පාලනයේ මත රඳා පවතිනවා. ඒ වගේම අපි පාලනය කරන්නේ මොකටද? පාලනය කරගන්නේ තීරණය කරගත්ත අරමුණකට. කියන්නේ අරමුණ කොතරම් දුරට ඉටු කරගෙන තියනවද කියන එක බලන එක තමයි පාලනය කරන්නේ. එන අරමුණු පිහිටවන්නේ මොකෙන්ද? සැලසුම්කරණයෙන් තමයි අරමුණු කියන එක පිහිටවන්නේ. ඒ කියන්නේ ඒ අරමුණටයි අපිට පාලනය කරගන්න වෙන්නේ. නේ?
එතකොට ඒ පාලනය කියන එක සැලසුම්කරණීය මතත් රඳාපවතින. ඒ කියන්නේ මේ දෙන්නටම දෙන්නම ඕනේ. හරි? ඔන්නෝක තමයි ඒකේ තියෙන ඒකයි ක්‍රියාවලියක් කියලා කියන්නේ. මෙතනින් නතර වෙන්නේ නැහැ මෙතෙන්ට යනවා. ආයෝම සර්කල් එකක් විදිහට ඔක දිගටම යනවා. right. රූපසරහන් තර තුනක් දාන්න. රූපසරහන් තර තුනක් දාන්න. හරි. ඊට පස්සේ තව පොඩි අතිරේක කාරණා දෙකක් තමයි පුතා ඔයාලට කතා කරන්නේ. සංවිධානයක දැකිය හැකි විවිධ සැලසුම් විවිධ පදනම් මත වර්ගීකරණය. ආයතනයක් හදන සැලසුම් එක එක පදනම් වලට අනුව අපිට වර්ග කරන්න පුළුවන්. දැන් පළවෙනි එකේ තියෙන පුළුල්භාවයේ මත. පුළුල්භාවයේ මත ඔන්නම් සැලසුම් අපිට වර්ග කරන්න පුළුවන් එක එක විදියට. දැන් පුළුල්භාවයේ මත ගත්තාම ආයතනයක තියෙනවා උපක්‍රමික සැලසුම් තියෙනවා. උපක්‍රමික සැලසුමක තියෙන විශේෂත්වය නැත්නම් උපාය මාර්ගික සැලසුමක් කියලාත් කියනවා මේකට. උපක්‍රමික හෝ උපාය මාර්ගික සැලසුමක් කියන එකේ තේරුම තමයි මුළු සංවිධානයේම ආවරණය වෙනවා. මේවා එන දිගු කාලීනයි. ආයතන ඉහළම කළමනාකරුවෝ තමයි මේවා හදන්නේ. සමස්ත සංවිධානයේම පොදු අරමුණු තියෙනවා. සමස්ත සංවිධානය වෙනුවෙන්ම අනුගමනය කරන උපාය මාර්ග තියෙනවා. ඒක තමයි උපාය මාර්ග සැලසුමක් කියලා කියන්නේ තාම පුළුල්. දැන් තව තියෙනවා මෙහෙයුම් සැලසුම් කියලා જાතියක්. මෙහෙයුම් සැලසුම් කියන ඒවා කෙටි කාලීනයි. පහළ කළමනාකරුවෝ හදන්නේ අවදානමින් අඩුයි ඒවා. අර එදිනදා කාර්යයන් වලට අදාළ අරමුණු සහ පරමාර්ථ තමයි තියෙන්නේ. මේ පුළුල් භාවය මත. අපිට ඕනනම් දරුවනේ සැලසුම් තව වර්ග කරන්න පුළුවන් භාවිත පරාසය මත. භාවිත පරාසය මත වර්ග කරොත් තියෙනවා ඒකල භාවිත සැලසුම් තියෙනවා. ඒ වගේම ස්ථාවර භාවිත සැලසුම් තියෙන. ඒකල භාවිතය කියන්නේ එකපාරක් පාවිච්චි කරලා අයින් කරනවා. එකපාරක් පාවිච්චි කරලා අයින් කරනවා. ස්ථාවර භාවිතය කියලා කියන්නේ දිගු කාලනව පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම හොඳම උදාහරණ තමයි මේකට. දැන් සමහර උදාහරණ තියෙනවා. සමහර උදාහරණ අවිධිමත් වුණාට ඒ උදාහරණ ගොඩක් හොඳයි විශේෂ තේරුම් ගන්න. දැන් ඒකල දැන් භාවිත පරාසය අනුව සැලසුම් වර්ග කරනකොට උපත් පාලන ක්‍රම කියනවා අපි දැන් උපත් පාලනය කරන්න පාවිච්චි කරන ක්‍රම හිතන්නකෝ. කවුරු හරි අපිට උපත් පාලනය කරන්න ඕන ටැබ්ලට් එකක් බොනවා. ඒකේ ඒකල භාවිතයි. ඒ කියන්නේ ඒ පැය ගානයි තියෙන. පැය 12ක් ඇතුළත යාව ගැප් ගන්නෑ. පැය 12ක් ඇතුළත. එකපාරයි පාවිච්චි කරන්නේ. එයා බිව්වා කියලිවල ඒක සදාකාලිකව යට ඒ දේ නතර වෙන්නේ නැහැ. පැය 12යි මේ බේතේ ඇක්ටිව් ගතිය තියෙන්නේ. ඒතර ඒක ඒකල භාවිතයි. දැන් තව තියෙනවා ස්ථාවර භාවිත සැලසුම් තියෙනවා. ස්ථාවර භාවිත සැලසුම් කියලා කියන්නේ ඒව ගොඩක් වෙලාට පාවිච්චි කරන කාන්තාවන් සඳහා. දැන් කාන්තාවගේ ගර්භාෂයට යන ඒ සමහර ඒ නාල බ්ලොක් කරලා දානවා විවිධ මේ උපකරණ දානවා. එතකොට ඒ කියන්නේ ගැප් ගැනීමකට අදාළ කරන දේවල් එතෙන්ට යන්නේ නැහැ. එතකොට ඒවා කාලීනව මාරු කරන වෙලාව. නැත්නම් ගර්භාෂය අයින් කරලා දානවා සමහර. එතකොට දරුවා හැදෙන්න තැනක් නැහැනේ. ගර්භාෂය අයින් කරාට පස්සේ සාක්කුවක හැදෙන්නේ නැහැනේ. එතකොට එයාට හැදෙන්න තැනක් නැහැ. ඒවා ස්ථාවර භාවිත සැලසුම්. දැන් සමහර උපත් පාලන උපකරණ තියෙනවා සමහර ඒවා. ඒවා එකපාරක් පාවිච්චි කරලා වීසි කරන්න තියෙන්නේ. ඒවා මේ හොද වැලේ වනලිවල ආයි පාවිච්චි කරන්නේ නැහැ. එකපාරක් පාවිච්චි කරා ඒවා අයින් කරා. ඒතකොට ඒවා ඒකල භාවිත සැලසුම් කියලා තමයි ඒවට කියන්න වෙන්නේ. දැන් ඊළඟට තව තියෙනවා කාල රාමුව අනුව අපිට සැලසුම් වර්ග කරන්න පුළුවන්. කාලය අනුව අපිට සැලසුම් වර්ග කරොත් තියෙනවා දිගු කාලීන සැලසුම් තියෙනවා ළමයි කෙටි කාලීන සැලසුම් තියෙනවා. ලංකාව දියුණු කරන එක යුද්ධේ නිමා කරන එක දිගු කාලීන සැලසුමක් නේ. හැබැයි දැන් කොරෝනා මර්ධන වැඩසටහන් කෙටි කාලීන වෙන්න ඕන. කෙටි කාලීන ඒවා ව්‍යාප්තිය කෙටි කාලීන නතර කරන්න ඕන. ඒ මේ දිස්ත්‍රික්ක බෝඩර්ස් වලට බෝඩර්ස් වලින් එළියට යන්න දෙන්නේ නැතුව ලොක්ඩවුන් කරලා නේ නිරෝධායනය වෙන්න දාලා ඒ වගේ එක එක ක්‍රම වලින් මේ කෙටි කාලීනව මේක පැතරෙන එක පුළුවන් තරම් අවම කරන්න ඕන. හරිද? ඒ වගේ දේවල් ඒ කාලපරාසය අනුව ඊට පස්සේ තව තියෙනවා නිශ්චිතභාවය අනුව. නිශ්චිතභාවය ගත්තාම නිශ්චිතභාවය අනුවත් අපිට මේ දාන්න පුළුවන්. මේ නිශ්චිතභාවය අනුව ගත්තාම තියෙනවා ලවයි නිශ්චිත සැලසුම් තියෙනවා. ඒ වගේම දරුවනේ උද්දේශික සැලසුම් තියෙනවා. නිශ්චිත සැලසුම් සහ උද්දේශික සැලසුම්. නිශ්චිත සැලසුමක් කියලා කියන්නේ හරියටම අරමුණු සහ පරමාර්ථ උපාය මාර්ග හරියටම කියනවා. උද්දේශික සැලසුමක් කියලා කියන්නේ අවස්ථානුකූලව සැලසුම වෙනස් වෙන්න පුළුවන්. උද්දේශික සැලසුම. ඒ වගේ මේ සැලසුම් එක එක පදනම් වලට වර්ග කරන්න පුළුවන්. ඒක අතිරේක කාරණයක්. චුට්ටක් බලන්න ඒක. බලලා highlight කරගන්න.
බලලා highlight කරගන්න. හරි ඊළඟට අපි කතා කරමු සැලසුම් කරන්නේ මට්ටම් පිළිබඳව. සැලසුම් කරන මට්ටම්. දැන් සාමාන්‍යයෙන් මේ මට්ටම් කියන එක හැදෙන්නේ ආයතනයේ ආවරණය වන පරාසය අනුව තමයි මේ මට්ටම කියන එක හැදෙන්නේ. දැන් ඔබ දන්නවා ආයතනයේ කළමනාකරන මට්ටම් තුනක් තියෙනවනේ පුතේ ඕනම ආයතනයක. ඉහළ කළමනාකරුවෝ ඉන්නවා, මැද පෙළ කළමනාකරුවෝ ඉන්නවා, පහළ කළමනාකරුවෝ ඉන්නවා. ඉහළට උදාහරණ තමයි ආයතනයක සාමාන්‍ය අධිකාරී, ඒ වගේම ආයතනයක සභාපති, ඒ වගේම ආයතනයක අධ්‍යක්ෂක, ඒ වගේම ඒ අයගේ නියෝජ්‍යය. ඒක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය, නියෝජ්‍ය සභාපති, නියෝජ්‍ය අධ්‍යක්ෂය ඔක්කොම ඉහළ අය. දැන් මෙයාලා හදන සැලසුම් මුළු ආයතනයටම තමයි හදන්නේ. මුළු ආයතනයම ආවරණය වෙනවා. අවදානමෙන් වැඩි දිගු කාලීන අය ගොඩක් වෙලාට අවුරුදු 5-10 වගේ දිගු කාලයකට යනවා. ඒවට අපි කියනවා උපක්‍රමික සැලසුම් කියලා කියනවා. උපක්‍රමික ස්ට්‍රැටජික් ප්ලෑන් කියලා තමයි කියන්නේ. අනිත් ආයතන වලට වඩා අපේ ආයතනයේ දිගු කාල ශේෂ්ත්‍රයේ රඳවන්න ලාභදායකත්වය වැඩි කරන්න හදන දිගු කාල ප්ලෑන් තමයි උපක්‍රමික සැලසුම් කියලා කියන්නේ ස්ට්‍රැටජික් ප්ලෑන්. ඊට පස්සේ දැන් මැද පෙළ කළමනාකරුවෝ කියන්නේ නිෂ්පාදන, අලෙවි, ඒ වගේම මූල්‍ය, මානව සම්පත් වගේ ශ්‍රිතීය කළමනාකරුවෝ. ඇයි ඒගොල්ලන්ට ශ්‍රිතීය කළමනාකරුවෝ කියලා කියන්නේ? එක වැඩයි ඒගොල්ලෝ බාර ගන්න තියෙන්නේ. නිෂ්පාදන කළමනාකරුවෝ ආයතන නිෂ්පාදන කටයුතු විතරයි බාර ගන්න. ඒතර එයා හදන සැලසුම මැදි කාලේ ඉඳයි. ආයතනයේ එකාංශය ආවරණය වෙන්නේ. ඒ කියන්නේ මධ්‍යස්ථ ආවරණයක් තමයි ඒකේ තියෙන්නේ. ඒවට අපි කියන උපායීය සැලසුම් කියලා කියනවා. උපායීය සැලසුම් ඒවට කියන්නේ ටැක්ටිකල් ප්ලෑන් කියලා කියන්නේ උපායීය සැලසුම්. ඒවා මැදි කාලේ ඉඳයි. දැන් පහළ පෙළ ගත්තාම ගබඩා පාලකවරු ඉන්නවා, සුපරීක්ෂකවරු ඉන්නවා, තත්ත්ව පාලකවරු ඉන්නවා. ඒගොල්ලෝ තමයි පහළ අය ඉන්නේ. ඒතර ඒගොල්ලෝ දෛනික එක වැඩක් ගැන තමයි බලන්නේ. ගබඩා පාලකවරයා දෛනිකව නිකුත් කරන තොග පිළිබඳව, ගන්න තොග පිළිබඳව දෛනික කාරණේ ඒගොල්ලෝ කරන්නේ. ඒතර ඒගොල්ලෝ හදන සැලසුම් ගොඩක් වෙලාට කෙටි කාලේ ඉන්නේ. ආවරණය වෙන්නේ එක වැඩයි. නේ? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පුළුල්භාවය කියන එක ගොඩක් අඩුයි. හරි මට්ටම පල්ලෙහා මට්ටමේ තියෙන සැලසුමක්. ඒවට කියනවා අපි මෙහෙයුම් සැලසුම් කියලා කියනවා. පල්ලෙහා මට්ටමේ සැලසුම් තමයි මෙහෙයුම් සැලසුම් කියලා කියන්නේ. ඒතකොට සැලසුම් කරන්නේ මට්ටම් තුන තමයි. උපක්‍රමික මට්ටම, උපායීය මට්ටම සහ මෙහෙයුම් මට්ටම. ඊට අමතරව හදිසි අවස්ථාවලදී ආයතනය මොකක් හරි හදිසියකට මුහුණ දුන්නාම මේ ඉහළ ඈයි මැද පෙළ ඈයි දෙගොල්ලොම එකතු වෙලා අවස්ථානුකූල සැලසුම් හදනවා. හරි අවස්ථානුකූල සැලසුම් හදනවා. ඒ අවස්ථානුකූල සැලසුම් හැදුවාම ඒවා ඒ මොකක් හරි ගැටලුවකට කෙටි කාලන විසඳුමකට ලැබෙන්න පුළුවන්. ඒවා හදන්නේ ඉහළ ඈයි මැද පෙළ ඈයි විතරයි එකතු වෙන්නේ. පහළ අයව ගන්නෙ. දැන් ගෙදර මොන හරි ප්‍රශ්නයක් වුණාම අම්මයි තාත්තයි අයියයි වගේ තමයි කතා කරන්නේ. ඔයා ගිහිල්ලා ඔයාගේ අදහස් දෙන්න ගියාම අදහස් දෙන්න ගියොත් අපි යන්න ඕනේ හෙල්මට් එකක් දාගෙන. මොකද අපි අදහස් දෙන්න ගියාම අපි මෝඩ අදහස් වලට ටොකු අයින්නවා සමහර වෙලාවට. අපිව ගන්නෑ ඒකට. මොකද අපි පල්ලෙහා මට්ටමේ ඉන්න අය. නේ? ගෙදර පල්ලෙහා මට්ටමේ ඉන්න අයව ගන්නෑ හදිසි තීරණ ගන්න. ඔය තමයි සැලසුම් කරන්නේ තියෙන මට්ටම් ටික වෙන්නේ. හරි නෝ ඔයා පළවෙනි එක ලියන්න උපක්‍රමික මට්ටම. උපක්‍රමික මට්ටමේ සැලසුම්. පළවෙනි එක ලියන්න උපක්‍රමික මට්ටමේ සැලසුම්. උපක්‍රමික මට්ටමේ සැලසුම්. බලන්න ආයතනයේ ඉහළ කළමනාකරුවන් විසින් සකසන සමස්ත ආයතනයේම අරමුණු හා උපාය මාර්ග විදහාපාන සැලසුමකි. ඉරිගා ගන්න සමස්ත ආයතනයේම අරමුණු හා උපාය මාර්ග විදහාපාන සැලසුමක් කියන එක ඉරිගා ගන්න. මොකද වසර 10ක් ඉක්මවනවා වරහන් තුල දිගු කාලීනයි කියලා ලියන්න. ඕනේ ඉස්සරහ තියෙනවා highlight කරගන්න මේවා දිගු කාලීනයි කියන එක. ඊට පස්සේ දෙවෙනි එක ලියන්න උපායීය සැලසුම් කියලා. උපායීය සැලසුම්. ඒක ප්‍රැක්ටිකල් ප්ලෑන් කියලා ඉංග්‍රීසි වලින් තියෙන ඒක ටැක්ටිකල් වෙන්න ඕන පුතේ. ටැක්ටිකල් ප්ලෑන්. මැද පෙළ අය හදනවා දෙපාර්තමේන්තුව වලට හදන්නේ highlight කරගන්න වරහන් ඇතුළේ ලියන්න මැදි කාලීනයි කියලා. වරහන් ඇතුළේ ලියන්න මැදි කාලීනයි කියලා.
ඊට පස්සේ ඊළඟ මට්ටම ලියන්න මෙහෙයුම් මට්ටම. මෙහෙයුම් මට්ටමේ සැලසුම්. මෙහෙයුම් මට්ටම. 15 හදන්නේ ඉදිනදා කාර්යයන් වලට. highlight කරගන්න. වරහන් ඇතුලේ කෙටි කාලීනයි කියලා ලියන්න. වරහන් ඇතුලේ කෙටි කාලීනයි කියලා ලියන්න. ඊට පස්සේ අන්තිම එක තියෙන්නේ හදිසි අවස්ථාවලදී හදනවා කියන එක highlight කරගන්න. ඒක ලියන්න අවස්ථානුකූල සැලසුම් කියලා. අවස්ථානුකූල සැලසුම්. ඉහළයයි මැදපළයයි සම්බන්ධ වෙනවා කියන එක highlight කරගන්න. ඉහළයයි මැදපළයයි සම්බන්ධ වෙනවා කියන එක highlight කරගන්න. right හරි එබනම් දැන් පුතාලට අපි ඉවර කළේ කළමනාකරන ක්‍රියාවලියට අදාළ සැලසුම් කරණය කියන මාතෘකාව තමයි අපි අවසන් කළේ. අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු සංවිධානකරණය කියන එක. දරුවනේ සංවිධානකරණය කියන එක එක වීඩියෝ එකකින් සාකච්ඡා කරන්න බෑ. මොකද ඒක ටිකක් ලොකු එකක්. ඒ නිසා අඩු ගානේ පැය දෙකේ වීඩියෝ දෙකක්වත් ඒකට යන්න ඕන. හරි එමුනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ආයිබෝවන්.